නමෝ බුද්ධාය. ඔබ සැමට යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. විවේකී ඉරිදා දවසේදී අදත් අපි සූර්ය මණ්ඩලයේදී ඔබේ ජීවිතය යහපත් කරන්න දහම ඇසුරේ මේ සජීව කතාබහ ඔබට තිලන කරන්න සූදානම් සූර්ය මණ්ඩල සමගින්. විවේකයක් ලැබුණත් අපි කොයිතරම්නම් ජීවිතේ පුරුද්දක් විදියට තියාගෙන ඉන්නවද? අධික ලෙස වැඩ කටයුතු කරන්න අපිට තියෙන මේ බාහිර සමාජයේ කාර්යබහුලත්වයත් එක්ක. නමුත් ඔබේ විවේකය කොයිතරම්නම් වෙලාවක් ඔබ වෙන් කරනවද ඔබේ මනස, ඔබේ සිත, ඔබේ සිතවිලි යහපත් කරන්න. ඒ වෙනුවෙන් ඔබට ජීවිතයේ ලැබෙන විවේකී දවසේදී හෝ පුංචි හෝ ඉඩක් වෙන් කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතය අලුත් බවක්, නැවුම් බවක් සහ ඔබේ ජීවිතය යහපත් කරන ශක්තිය ඔබට ලැබේවි. ඉතින් මේ ඉරිදා දවසේදීත් ඔබ බොහෝ දෙනා සූර්ය මණ්ඩල සමග සම්බන්ධ වෙන්නෙත් අපේ වැඩසටහනට ඔබේ ඉහළ ප්‍රතිචාර ලැබෙන්නෙත් ඒ විවේකයේ ඵලදායී ලෙස සූර්ය මණ්ඩලත් සමගින් ජාතික රූපවාහිනියත් සමගින් ඔබ සම්බන්ධ වී සිටින නිසා අපිට අවස්ථාව ලබා දෙන අද දවසේදීත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේව පිළිගන්නට පැපිලියන සුනේත්‍රා දේවී පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී පූජ්‍ය දර්ශනපති කුසල්යාය චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේ අදත් සූදානම් වෙන ඔබේ ජීවිතය උතුම් දහම ඇසුරේ තව තවත් පෝෂණය කරන්න. අවසරයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේ පාද නමස්කාරයෙන් යුතුව මේ මොහොතේදී පිළිගන්නවා. අද අපි සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක් තෝරාගෙන තිබෙන ඔබ සමග කතා බහ කරන්න. සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුතේ පබ්බත වග්ගයේ දෙවනි සූත්‍රය කාය සූත්‍රය පිළිබඳවයි අද අපි කතා බහ කරන්නේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට පහදා දෙන්න කාය සූත්‍රයේ ගිහි ජීවිතයේ තුල ජීවත් වෙන පිරිසට කොයිතරම්නම් වැදගත් වෙනවාද කියන කාරණේ. ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි. කාය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාමේ ඉඳලා භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන ඇත්තටම බොහෝ දේශනාවන් සිතාරාම මහත්මිය මේ භික්ෂුන් මහණෙනි කියලා මුලින් ආරම්භ කරාට අර මුල් පේලියේ ඉන්න නිසා තමයි මහණෙනි කියන නමින් ආමන්ත්‍රණය කරන්නේ. නැත්තම් සිව්වන පිරිසම එතන ඉන්නවා. මුලින් ඉන්න ස්වාමින් වහන්සේලා නිසා එහෙම දේශනාව ආරම්භ කරන්නේ බොහෝ දේශනා. මේ දේශනාව තුළ විස්තර වන්නේ බුදුන් වහන්සේ කය උපමා කරගෙන අපේ හිත තේරුම් ගන්න විදිහ තමයි මෙතන පැහැදිලි කරන්නේ. සේයතාපි භික්කවේ අයං කායෝ ඊතර සඳහන් වෙනවා මේ කය මහණෙනි මේ කය විශේෂයෙන්ම ආහාරට්ටිතිකා ආහාරම් පටිච්ච නිස්සාය තිට්ඨති. ආහාර නිසා ආහාර හේතුවටගෙන තමයි මේ ශරීරය පවතින්නේ. න අනාහාරෝ තිට්ඨති. ආහාරයක් නැත්තම් මේ ශරීරය පවතින්නේ. දැන් ආහාරය කියලා කියන්නේ භෞතික වශයෙන් ගන්න අපි කබලින්කාර ආහාර පමණක් නෙවෙයි මෙතන කියනවා මනෝ සංචේතන ආහාර ඒ වගේම පස්ස ආහාර විඥාන ආහාර කියලා තව කොටස් තුනකින් මේක විස්තර වෙනවා. කෙසේ වෙතත් එහෙම දේශනා කළා කියනවා මහණෙනි ඒ වගේම පංච නීවරණානි ආහාරට්ටිතිකා ආහාරම් පටිච්ච තිට්ඨಂತಿ නෝ අනාහාරෝ අනාහාරා තිට්ඨಂತಿ. ඒ වගේ මහණෙනි අපේ මනස අපිරිසුදු වෙන අපේ ජීවිතය අසාර්ථක වෙන අපිට නිතරම අසතුට අතෘප්තිකර භාවයේ ඇති වෙන කාරණා පහක් තියෙනවා කියනවා. ඒ කාරණා පහත් යම්කිසි හේතුවක් නිසා තමයි අපේ ළඟ තියෙන්නේ. එතකොට මේ කාරණා ටික අපි හරියට තේරුම් ගන්නවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා මේ මනස සැහැල්ලු කරගන්න. මේ කාරණා වලට කියන්නේ පංච නීවරණ ධර්ම කියලා. අපි හැම කෙනාම අහලා තියෙනවා නීවරණ කියලා කියන්නේ නිවනට බාධා කරනවා කියන අදහස. ඒ නිවනට බාධා කරනවා කියන අදහසින් විස්තර වන්නේ එදිනදා වැඩපළ එහෙම නැත්නම් අපේ අධ්‍යාත්මික ලෞකික මේ හැම දෙයකටම බාධා කරමින් යන අකුසල මූලයන් එහෙම නැත්නම් අකුසල සිතුවිලි චෛතසික පහක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේ සූත්‍රය ඔබ හරියට අවධානයෙන් යොමු කර ඉන්නවා නම් අපිට මේක එකින් එක කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ අපේ ජීවිතයේ ඒ තුලින් අපිට කොහොමද වෙනස් කරගන්න පුළුවන් කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරන හැම දිනාටම මේ කාරණා පිළිබඳව ඔබ ඊටමත් ඕනෑකමින් ශ්‍රවණය කරලා ජීවිතය වෙනස් කරගන්න මෙතන සිට කටයුතු කරන්න උත්සාහ ගන්න කියලා අපි මේ වෙලාවේ මුලින්ම සිහිපත් කර සිටිනවා. ඔබ වහන්සේ පහදා දුන්න ලෙසින්ම කෙනෙකුට දැනෙන්න පුළුවන් හිතන්න පුළුවන් පෘථග්ජනයන් විදියට අපිට මේ නීවරණ වලින් තොරව ජීවිතය ගත කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ හඳුනා ගැනීම සහ යම් තාක් දුරකට පාලනය කිරීමට ඔබට දහම දැන ගැනීම සහ දහම ඇසුරේ පුහුණු කිරීමයි වැදගත් වෙන්නේ. කාමච්ඡන්දය මේ කොයිතරම්නම් අපේ ජීවිතවලට ප්‍රශ්න ගැටලු ඇති කරනවාද අසහනය ඇති කරනවාද මේ හඳුනාගෙන අපිට පාලනය කර හැකේ කෙසේද ස්වාමීන් වහන්සේ? ඔව් ඇතරම
විජිතර මහත්මිය දැන් මේ දේශනාවේ මුලින්ම උගන්වන නීවරණය තමයි කාමච්ඡන්ද නීවරණය. ඒක කෙටියෙන් කියලා කියන්නේ ලෝභය කියන එකයි. එතකොට කාමච්ඡන්ද කියලා කියන්නේ අපි අර ගෙවල් දොරවල් වල දරුවෝත් එක්ක සතුටින් රැකී රස්සා ව්‍යාපාර කටයුතු කරගෙන එහෙම ඉන්න එපා කියන එක නෙවෙයි. මෙතන කියන්නේ ඊට පරිබාහිර අපි ආසාවන් පස්සේ යන ස්වභාවයක් තියෙනවානේ. ඒතකොට ආසාවන් පස්සේ හඹාගෙන ගිහින් මනස අතෘප්තිකර ස්වභාවයෙන් ඉන්නවනම් අන්න ඒක තමයි මෙතන මේ කාමච්ඡන්දය කියලා කියන්නේ. ඇත්තටම මේ දේශනාව තුළ බුදුන් වහන්සේ දේශනා කරනවා මේක ඇති වෙන්නේ කොහොමද කියලා. එතකොට සඳහන් කරනවා අත්ති බික්කවේ සුබ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. දැන් මේක ඇති වෙන්නේ එහෙම නැත්නම් හිත තුළ නිතරම මේ ආසාවන් පස්සේ හඹාගෙන යෑමේ මනස ඇති වෙන්නේ අපි හැම දෙයක්ම මේ මනුස්ස ලෝකයේ තියෙන එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන යථාර්ථය අපි තේරුම් ගන්න නැතුව හැම දෙයක්ම මට ඕන විදිහට තියෙන්නට ඕනි කියන හැම දෙයක්ම සුබවාදීව හිතන දැක්ම. දැන් අද වුණත් කියන්නේ ඒකනේ හැම දෙයක්ම උගන්වන්නේ මේ මට පුළුවන් එහෙම කියන්නේ. හැබැයි අපිට පුළුවන් කියන එක විතරක් නෙවෙයි අපිට යම් කිසි දෙයක් බැයි නම් බෑ කියලාත් අපි ඉගෙන ගන්නට ඕන. කියන්න පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම ලෝකේ හැම දෙයක්ම එක වගේ පවතින්නේ නැහැ කියන මානසිකත්වය අපි ඇති කර ගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කොහොම මරණය පිළිබඳ වුණා. දැන් ගොඩක් අය කියන්නේ මේ මරණය කියන්නේ අනේ කතා කරන්න එපා ඔක නිකන් අසුභවාදී දෙයක්. එහෙම නෙවෙයි. මරණය පිළිබඳ වුණත් අපි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මරණය කියලා කියන්නේ නරක අපි අර තියෙන ස්වභාවයත් එක්ක එක නරකයි කියලා හිතුවට එතන ගැඹුරු පරිවිඩයක් දෙනවා. ඒක අනුස්සතියක් හැටියට මෙනෙහි කරන්නට ඕන. දැන් අපිට මෙතන කියන්නේ ඇත්තටම අර බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ අපි හැම කෙනාටම ඉපදෙනකොටම සහ මේ ජීවිතේ ඉන්ද්‍රියන් වලින් වටිනාකම් ලැබෙනකොට අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක කරන මේ අකුසල මුල් තුනක්. ඒ අකුසල මුල් කියලා කියන්නේ මේ ලෝභෝ චිත්තස් උපක්ඛිලේසෝ. මේ කාමච්ඡන්දය ඇත්තටම මේ නිතරම ඇතුලේ පවතින දෙයක්. ඇතුලේ පවතිනවා කියලා කියන්නේ අපි ගන්න ඉන්ද්‍රියන් එක්ක මතුවෙන දෙයක්. ඒක විශේෂයෙන්ම ඒකත් එක්ක තමයි ඊගාට අනිකුත් අකුසල චෛතසිකය මුල් වෙන්නේ. එතකොට දැන් මේ ඉන්ද්‍රියන් වලට එන අරමුණු හරියට තේරුම් ගන්න නැතුව පීඩාකාරී විදිහට අපි හැම වෙලේම අපි ඉන්න රාමුවට එහා පැත්තේ ගිහින් අර හැම වෙලේම අතෘප්තිකර ස්වභාවයෙන් අසහනෙන් යුක්තව කටයුතු කරනවා. අන්න ඒක තමයි මෙතන මේ ලෝභය කියලා කියන්නේ. දැන් බුදුන් වහන්සේගේ දවස හිටපු අපි අනේපිඩිසිටුතුමා ගත්තාම එතුමා හොඳ ව්‍යාපාරික මහත්මයෙක්. එතුමා බෞද්ධ ව්‍යාපාරිකයෙක් හැටියට සෝතාපන්න වෙලා හිටියා. දරුවෝ 4 දෙනෙක් කටයුතු කර හිටියා එතුමාට. එතකොට එතුමා හොඳ ජීවිතයක් ගත කරා. දැන් එතකොට මෙතන විසාකාව ගත්තාම දරුවෝ 20ක් හිටියා. බුදුරජාණන් වහන්සේ අග්‍රදායිකාව සෝතාපන්න භාවයට පත් වෙලා හිටියේ. බන්දුල මල්ලිකාව ගත්තාම දරුවෝ 30 දෙනෙක් හිටියා. එතකොට බුදුන් වහන්සේ ඇසුරු නිසුරු කර අයට බුදුන් වහන්සේ මේ මහාන වෙන්න කියලාම කිව්වේ නෑනේ. ඒ කියන්නේ මේ අනිත්‍යයි කියලා කියුවේ එහෙමම නෑ. අනිත්‍ය කියන එක වෙන දාර්ශනික අදහසක් නේ. උන්වහන්සේ කිව්වේ ඔබ සතුටින් ජීවත් වෙන්න. ඔබ සැනසීමෙන් ජීවත් වෙන්න. හැබැයි ඔබ ආසාවන් පස්සේ හඹා යන එක නවත්තන්න. දැන් ඇත්තටම මෙතන කියන්නේ අද වුණත් කියන්නේ රැට් රේස් කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලවරක් නැතිව අපි යන එක ඇත්තට මෙතන වින්දනයක් නැහැ. දැන් ඒක නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝභය යටපත් කරගන්න තේරුම් ගන්න මේ අර ලෝකයේ තියෙන යථාර්ථය අස්සාද ආදීනව නිස්සරණ. අපි හැම වෙලේම තෘප්තිමත් වෙන්න. හැබැයි ලෝකයේ හැම දෙයක්ම මට ඕන විදිහට පවතී කියන අදහස මනසින් අයින් කරන්න. ඒකට කියනවා ආදීනව කියලා. එහෙම ඇති වුණාට පස්සේ කාලයක් යනකොට නිස්සරණ මනසින් ඇලෙන ස්වභාවය ටික ටික අපිට යටපත් කරගන්න පුළුවන් වෙනවා. දැන් අද බලන්න ගත්තාම අද සමාජයේ තියෙන මේ අපේ මේ අද තියෙන ධනවාදී යම්කිසි කාර්තුවකට පත් වෙලානේ තියෙන්නේ. එතකොට දැන් හැමදේම විකිරෙන ස්වභාවයකට පත් වෙලා තියෙනවානේ. එතකොට හැඟීම් ඒ වගේ අපේ කඳුළු දරුවන්ගේ සිතුවිලි දැන් විකිරෙන සමාජයක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම ඒකත් ඇති වෙන්නේ මෙන්න මේ අර මනසේ තියෙන මේ ආසාවන් පිළිබඳව හරියට අවබෝධ කරගන්න නැති වුනහම. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම බලන්නකෝ අද මේ ළමයි ගත්තාම රියැලිටි වැඩසටහන් කියලා තියෙනවනේ. දැන් මේ රියැලිටි වැඩසටහන් වලින් දැන් මම දැන් ඊයේ පෙරේද දැක්කා මේ අර හින්දි සින්දුවක් තියෙනවනේ අර කුචු කුචු හොතයි කියලා අවුරුදු 8ක ළමෙක් කියනවා මේ තරුණයෝ නැත්තම් වැඩිහිටියෝ කියන දේවල්. ඒ කියන්නේ බලන්නකෝ දැන් ඒක මොනතරම් දැන් ඒ වගේම මොනතරම් අර පොඩි ළමයෙක් එහෙම ගායනා කරනවා කිව්වම දැන් ඒ කාලේ නම් කිව්වේ මගේ හිත තැම්පත්ය කියලා වගේනේ ළමයිට ඒවනේ උදාසනට අහන්න සලස්වි. එතකොට දැන් මෙහෙම වුණාට පස්සේ ඒ ළමාකම මනසින් අයින් වෙනවානේ.
ඊගාවට වැඩිහිටියෝ කරන දේවල් දැන් ඉඳලම පටන් ගත්තට පස්සේ ඒ ළමයි විකෘති මානසිකත්වයෙන් යුක්ත අයට බාරපත් වෙනවා. ඒ නිසා තමයි අද බුදුදහමේ උගන්වන ඔය මේ මජ්ක්‍ධිම නිකාය දීඝනිකායේ තියෙනවා 26 වෙනි සූත්‍ර දේශනාව චක්කවර්ති සීනාද සූත්‍රය. මේ ලෝභය එහෙම නැත්නම් ආසාවන් පිළිබඳව අනවශ්‍ය විදිහට යනකොට අධර්ම රාගය Tamanට අයිති නැති දේවල් ගන්න යනවා. ඒ ගන්නට විසම ලෝභය. ඒ කියන්නේ අර විකෘති විදිහට සමහර දේවල් අල්ල ගන්න යනවා. දැන් අද ලෝකයේ සමහර සමාජයේ වුණත් තියෙනනේ අර අඩු වයසෙන් කට්ටිය වැඩි අය විවාහ කරගන්න උත්සාහ කරනවා. වැඩි හිටිම අය කුඩා අය විවාහ කරගන්න යනවා. ඒතකොට මේ වගේ දේවල් තියෙන්නේ අර විෂම ලෝභයක් බවට පත් වෙනවා. අධර්ම රාගයක් බවට පත් වෙනවා. ලෝභය එක පියවරක් ඒක. ඊට පස්සේ ඒකත් එක්ක මිත්‍යා දෘෂ්ටික ස්වභාවයට පත් වෙනවා. මිත්‍යා දෘෂ්ටික කියලා කියන්නේ ඒගොල්ලෝ ධර්මය කියන එක එහෙම නැත්නම් හොඳ දේවල් සංස්කෘතියට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන අම්මා තාත්තට ගරු කරන සමාජයක් ඒකෙන් අයින් වෙනවා. ඒගොල්ලෝ Tamanට ඕන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒතකොට මෙන්න මේ ක්‍රම ටික ඇත්තටම මේ ලෝභය නිසා ඇති වෙන දෙයක්. දැන් අපිට එක දේශනාවක් තියෙන ඇත්තටම මේ මිරිසවැටිය පූජා කිරීම උත්සවයේ දවසේ වුණ සිද්ධියක්. ඒක ඉතාමත් වැදගත් වෙනවා. මේ අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමකට කැඳ පූජා කරලා තිබ්බ පාත්‍රයකට. ඉතින් ඒ පාත්‍රය හරිය රස්නේ නිසා උන්වහන්සේ බිම තිය තමයි අරන් ගියේ. එතකොට අවුරුදු 7ක සාමණේරියක් ඒක දැකලා උන්වහන්සේට පාත්‍ර තැටියක් ඒ වෙලාවෙම දීලා තියෙනවා. ඉතින් කොහොම හරි ඒ පාත්‍ර තැටිය උන්වහන්සේ ළඟ තියාගත්තා. අවුරුදු 60ක් විතර යනකොටත් ඒ පාත්‍ර තැටිය සාමණේර ස්වාමීන් වහන්සේ ළඟ තිබ්බයි ස්වාමීන් වහන්සේලා. ඉතින් ලංකාවේ ඒ කාලේ යම්කිසි දුරට තිබිලා තියෙනවා මේ අර මේ ව්‍යසන කාලයක්. ඒ කියන්නේ ඔය වැස්ස එහෙම නැති නියඟ කාලයක්. ඊට පස්සේ මේ හාමුදුරු ඉන්දියාවට ගිහින් තිනවා. ඉන්දියාවට ගියාට පස්සේ ලංකාවේ මෙහෙණින් වහන්සේ නමක් ඉන්දියාවේ ඉන්නවා දැකලා කතා කරලා ඉතින් කතා කරනකොට අර පාත්‍ර තැටිය දීපු මේ මෙහෙණින් වහන්සේ තමයි එතන ඉන්නේ. ඒ හිටියේ. ඒ වෙලාවේ අර ඒ කාලේ අර දෙන්නාගේ තුල ඇති වුණ බැඳීම මතු වුණා. බැඳීම මතු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ බැඳීම කියලා කියන්නේ මේ ලෝභයක්. එහෙම නැත්නම් මේ ආසාවෙන් එහෙම නැත්නම් අර ආකර්ෂණීය බැඳීමක් තමයි තිබිලා තියෙන්නේ. ඒ පාත්‍ර තැටිය පෙන්න මේ ගැන එහෙම විස්තර කරනකොට අවුරුදු 60 වෙනකොටත් අර ස්වාමින් වහන්සේ ළඟ පොතජන ස්වාමින් වහන්සේ නම ඒ තැටියේ තිබුණා. ඉතින් කොහොම හරි අවසානයේ කෙලවර වෙලා තියෙන්නේ විවාහ වෙලා. ඒ කියන්නේ බලන්න අර සමහර දේවල් තියෙනවා මේ අපිට හිතාගන්න බැරි විදිහට ඒ අර මනසේ තියෙන මේ සමහර දේවල් අල්ලාගත්තා නිසා මනසින් අල්ලාගත්ත නිසා මොන ශේස්ත්‍රයක හිටියත් මොන සමාජයක හිටියත් මොන තත්ත්වයක හිටියත් ඒ වයින් අයින් වෙන්න බැරි ස්වභාවයක් අපිට තියෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ දැන් අපිව නරඹන බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් දෙමව්පිය දූදරු බැඳීම ස්වාමියා බිරිඳ සහෝදරයන් මේ බැඳීමත් එතකොට ලෝභයටද අයත් වෙන්නේ. ඒකටත් සීමාවක් තියනවාද කියලා. ඔව් ඇත්තට හොඳ ප්‍රශ්නයක් ඔබතුමා යොමු කරේ. දැන් ඇත්තටම දැන් ඒකනේ අර අනේ පිටිසුරුතුමාගේ විසාකාගේ චරිතය ගත්තාම කියන්නේ එහෙම ඒක ලෝභයක් හැටියට බුදුදහමේ උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභයක් තමයි. හැබැයි දරුවෝත් එක්ක රැකී රස්සා ව්‍යාපාර කටයුතු ඒ ඉන්න පරිසරයේ ඉන්න ඕනේ අස්සාදා දිනෝ නිස්සරණ. සතුටින් ඉන්න ඕනේ. හැබැයි මේක වෙනස් වෙනවා කියලා හිතන්න ඕනේ. ඒ වගේම පරිණත වෙනකොට මනසින් අත්හරින්න ඕන. දැන් එහෙම ඉන්න එක ලෝභයක් හැටියට දක්වන්න. එහෙනම් අනේ පිළිසතුමාටත් කියනවනේ මහාන වෙන්න කියලා. විසාකහවටත් කියනවනේ. දැන් අපේ උනත් ගොඩක් අය එහෙම හිතනවා. අනේ මේ සමහර ඉන්න ඔය භාවනා වැඩසටහන් වලට එමු ගියාම මේ අනේ ඔක්කොම අනිත්‍යයි වැඩක් නෑ ළඟටවත් එන්න එපා කියලා එහෙම තේකක්වත් දෙන්න නැති අය ඉන්නවනේ. එහෙම එපා. ඔබ යුතුයකම් කරන්න. ඔබ සතුටින් ඉන්න. හැබැයි ඔබ ධර්මයේ හරියට තේරුම් ගන්න. දැන් මෙතන උනත් කියන්නේ මේකට හේතුව තමයි අසුබය. එමෙන්න සුබ වශයෙන් හැමදේම ගන්න. දැන් අපි එතන බුදුදහමේ උගන්වන්නේ මේ විශේෂයෙන්ම අසුබේ සුබ සංජිනෝ. මේ ලෝකයේ තියෙන දේවල් වෙනස් නොවන දේවල් වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියන එක හිතන්න එපා. දැන් පොඩි කාලේ ඉන්න දරුවෝ නෙවෙයි තරුණ වෙනකොට ඉන්නේ නේ. ඒ කියන්නේ ටීනේජර්ස්ලා වෙනකොට ඒගොල්ලෝ සම වයස් කණ්ඩායම් හොයනවා. ඊට පස්සේ තරුණ කාලේ වෙනස් විදියට. ඊට පස්සේ තව කාලයක් යනකොට ඒක තව වෙනස් වෙනවා. ඒතකොට මෙහි විදිහව ගත්තාම මේවා අපිට අත්දකින්න තියෙන දේවල්. ඒ නිසා බුදුන් වහන්සේ කියන්නේ අසුබය පිළිබඳව හිතන්න මේකට කිහිපයක් උදාහරණ දෙනවා. ඒ වගේ අසුබය පිළිබඳව භාවනාව කරන්න. දැන් ගොඩක් අය මේ අසුබ භාවනාව කොහොම අනේ චී චී කියලා පිළිකුල් භාවනාව වඩන එක එහෙම චී චී කියන එක නෙවෙයි. මේක යථාර්ථය හැටියට තේරුම් ගන්න. දැන් අපේ ශරීරය ගත්තාම භාවනා කරන්න කියන්නේ මේ අනේ මේ පිළිකුල් කරනවා කියලා කියන්නේ මේක යථාර්ථය අවබෝධ කරගන්න එක. ගොඩක් අය එහෙම නෙවෙයිනේ. එහෙම මේ එපා මේ අප්‍රසන්නයි එහෙම කියලා හිතන්නේ නැතුව අපි හරියට මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් විශේෂයෙන්ම දැන් අර වංගීස කියන හාමුදුරුවෝගේ කතාවත් එහෙමයි. වංගීස කියන හාමුදුරුවෝත් ඒ කාලේ ප්‍රතජන ස්වාමීන් වහන්සේ නමක් ආනන්ද හාමුදුරුවෝත් එක්ක පින්නපාත යනවා. ඒතර උන්වහන්සේ
යම්කිසි රූපයක් දැකලා උන්වහන්සේට ඒ වෙලාවේ ඇත්තටම මේ කාමච්ඡන්දය ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ලෝභ සිතක් ඇති වුණා. ඒතකොට සඳහන් වෙනවා කාම රාගේන දහියාමි චිත්තම් මේ පරිදහියති. අනේ ස්වාමීනි ආනන්ද හාමුදුරුවෝ කියනවා මගේ මේ හිත කාමයට යොමු වුණා. එහෙම නැත්නම් මට බැඳීමක් ඇතිලා තියෙනවා. මට මේකෙන් ගලවා ගන්න බෑ එහෙම කියලා සඳහන් කරනවා. ඒතකොට කියනවා මේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ අසුබය වඩන්න. අසුබය කියලා කියන්නේ හැම දෙයක් පිළිබඳව එහෙම අසුබය කියලා කියන්නේ අර තියෙනවනේ දස අසුබ මේ කොටස් තියෙනවනේ සමත භාවනාවේ කර්මස්ථාන 10ක් තියෙනවා. ඒ වගේම දෙතිස් මහා අපේ තියෙන මේ කොට්ටාසයන් ශරීරේ මේවා උපමා කරගන්න පුළුවන්. ඒ වගේම සප්පාය කතා. ඒ වගේ මේවා පිළිබඳව හොඳ අවබෝධයක් තියන අය ඇසුරු නිසුරු කරන්නට ඕනේ. දැන් අපි සමාජය ගත්තාම අපිට ඇසුරු නිසුරු කරන්න තියෙන හැමදේම හොඳයි අනිත් පැත්තටනේ. එහෙම නෙවෙයි. අපි ඇසුරු නිසුරු කරන එක තුලිමුත් අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ කාලේ ඔය දැන් පටාචාරා තෙරණිය එහෙම ගත්තාම ඒ අය ඇත්තටම ජීවිතේ කලකිරිලානේ පැවිදි වුණේ. එහෙම අවස්ථාවන් වල බුදුන් වහන්සේගේ ධර්මයේ තුල ක්‍රමානුකූලව මේ අවබෝධ කරා යථාර්ථය. නේද? ඒ කියන්නේ අර අසුබ දේවල් සුබ වශයෙන් ගන්න නැති ස්වභාවය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරා අවබෝධ කරා. මෙන්න මේ ක්‍රමයන් එක්ක අපේ මනස වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ අපි ගෙවල් දොරවල් එක්ක දරුවොත් එක්ක මේ ව්‍යාපාර රැකීරස් කටයුතු රැකීරස්සා එහෙම දේවල් කරන එක ලෝභයක් නෙවෙයි. කාමච්ඡන්දයට ගන්නට අයිති වෙන්නේ. හැබැයි අපි අනවශ්‍ය විදිහට පීඩාවක් ඇති වෙන විදිහට එහෙම කටයුතු කරනවා අන්න ඒක තමයි මෙතන ලෝභ හැටියට විස්තර කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබ හැම දෙයක්ම සිතුවිලි කියලා හිතන්න ඔබ මේ මොහොත සතුටින් තමයි ඉන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මේක තව විස්තර කරනවා මේ ලක්ෂණ රස පච්චුපාට්ඨාන පදට්ඨාන කියලා තව අභිධර්මයට ගියාම ගැඹුරින් විස්තර කරනවා. ඉතින් අපිට ඉස්සරහට මේවා තව කතා කරන්න පුළුවන් මේ සූත්‍රයට අනුව. ඉන්පසු අපි තෝරාගෙන තිබෙන්නේ මේ කාම සූත්‍රයේ සඳහන් වෙන ව්‍යාපාද නීවරණය. එහෙම නැත්නම් පටිගය. වඩා හොඳින් ඔබට දැනෙන්නේ කේන්තිය කිව්වම අපිට කේන්ති නොයන හේතුවක් නෑ. වැස්සත් කේන්ති යනවා. අවුව ටිකක් වැඩි වුණත් කේන්ති යනවා. පාරේ යන වාහනයක් තදින් හෝන් එකක් නාද කරත් අපිට කේන්ති යනවා. ව්‍යාපාදය අපිට පාලනය කරගන්න පුළුවන්. ඒක පෘථග්ජන පුද්ගලයෙකුට තොරව ජීවත් වෙන්න පුළුවන්ද අපේ ස්වාමින් වහන්සේ? ඔව් දැන් කේන්තිය කියන එක සාමාන්‍ය අනාගාමී තත්ත්ව වෙනකන් තියෙන දෙයක්. එතකන් අපිට කේන්තිය කියන එක අඩු වැඩි වශයෙන් තියෙන එක එක්කෙනාට ධර්මඥානයට අනුව. දැන් ඇත්තටම බුදුදහමේ උගන්වන්නේ මේ කේන්තිය. දැන් මේ සූත්‍රයේම දේශනා කරන්නේ අත්තිබික්කවේ පටිඝ නිමිත්ත. අපි හැම දෙයක් අරමුණු ගන්නකොට ඒ අරමුණු වලට අපි ගැටෙනවනේ සමහර දේවල්. ඒ කියන්නේ අපි සමහර දේවල් මේ විදිහටම ඒක ඇති වෙන්නේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාව නොදන්නාකම නිසා මේ යථාර්ථය නොදන්නාකම නිසා අපි හැම දෙයක්ම මට ඕන විදිහට පවතී මේ අය වෙනස් නොවි මේ හැමදාම මෙහෙමදී මෙහෙම කියන අදහසෙන් ඉන්නකොට ඒවා නොලබෙනකොට තමයි ගැටීම කියන එක ඇති. ඒකේ මූලික අවස්ථාව තමයි ඇත්තටම ද්වේෂය නෙමෙයි මුලින්ම කියන්නේ මේ ද්වේෂය තමයි ඊගාට එනවා ඒක ක්‍රෝධයක් බවට. ඒ ක්‍රෝධයේ බවට ආවට පස්සේ ඒක පටිඝයක් බවට පත් වෙනවා. පටිඝයක තමයි වෛරයක් බවට පත් වෙන්නේ. දැන් මේක උගන්වනවා මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා. මේකේ ලක්ෂණ මේකේ ස්වභාවය තමයි චණ්ඩික්ක ලක්ෂණ. මේ හැම වෙලෙම හිත මේ දරුණු විදිහට තමයි ඉන්නේ. දැන් කලාතුරකින් අර වැඩපළ කාර්යක්ෂම කරගන්නට හදිසියේ එහෙම කේන්ති යන එක නෙවෙයි. මෙතන දිගටම යම්කිසි කෙනෙක් තුළ මේ ගැටෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඇත්තටම තමයි මෙතන මේ ද්වේෂය කියලා කියන්නේ. ඒක හොඳ නැහැ. ඊගාවට මේකේ ලක්ෂණ රස කියලා කියන්නේ මේකේ ස්වභාවය තමයි හැම වෙලෙම දවනවා අපි. අපි තමයි මුලින්ම දැවෙන්නේ. ඒ වගේම පච්චුපට්ඨාන කියලා කියන්නේ එතකොට ඒ කෙනාගේ හැසිරෙන්නේ ඒගොල්ලෝ ඇසුරුසුරු කරන්නේත් එහෙම කණ්ඩායම් එක තමයි. ඒකට ලක්ෂණ රස පච්චුපාන පදට්ඨාන කියලා කියන්නේ හැම වෙලෙම මේගොල්ලොන්ගේ ඒ ස්වභාවය සම්පූර්ණයෙන්ම දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් මෙහෙම මේකට ඇති වෙන්නේ මේ හේතු තියෙනවා. හේතු තමයි අපිට සරල වශයෙන් ගත්තාම දැන් බුදුදහමේ උගන්වන ඔබතුමේ සඳහන් කර විදිහට නව ආඝාතුක වස්තු කියලා තියෙනවා. ඒ කියන්නේ සමහර අය මට කවුරු හරි අතීතේ මෙහෙම දෙයක් කරා. දැන් කරයි අනාගතේ එහෙම කරයි කියලා හිතනවා. ඒ වගේම තමන්ගේ හිතවත් අයට සමීප සහෝදර සහෝදරයන් සමීපයන්ට කලින් අනාගතයක් කරා දැන් කරයි අනාගතෙත් මෙයා දැන් කරනවා අනාගතෙත් එහෙම කරයි කියලා හිතනවා. ඒ වගේම අපිට අහිත අය අපි කැමති නැයට කැමති නැති අයට දැන් මෙයා අතීතේ උදව් කරා. දැන් උදව් කරනවා අනාගතේ උදව් කරයි කියලා එහෙම හිතලා
එහෙම කේන්ති ගන්නවා. ඒ වගේම අර සාමාන්‍ය අති සීතං අති උණ්හං කියන විදිහට සීතල මේ වැස්ස මේ මොකක් හරි දෙයක් මුල් කරගෙන එහෙම ඇති වෙන එකක් තියෙනවා. නව ආගන්තුක වස්තු කියන එක තමයි දස ආගන්තුක වස්තු හැටියටත් විස්තර කරලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ කුමන හේතුවක් නිසා මේ කේන්ති එනවා. දැන් ඇත්තටම දැන් ඒක ඇත්තටම අපිම තමයි මුලින්ම විනාශ වෙන්නේ. ඒ කියන්නේ අපේ මනස කිලිටි වෙනකොට ඒක අපේ ලේ ධාතුවට බලපානවා. හෘද ස්පන්දයට බලපානවා. දැන් ඔය තියෙන අර නරක හෝමෝන් තියෙනවනේ ශරීරේ. නේ කෝටිසෝල් වගේ එහෙම දේවල් අපේ ස්වභාවිකවම ඇති වෙනවා. එහෙම ඇති වුණාට පස්සේ ඊට පස්සේ අපි ආහාර පාන වලින් ආරක්ෂා වුණත් සීනි අමාරු වගේ ස්වභාවික ඇති වෙන්න පුළුවන්. හෘදයට තියෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් එහෙම නිසා තමයි මෙතන බුදුදහමේ උගන්වන්නේ මේ පටිගය කියන එක. එහෙම නැත්නම් මේක සිතුවිල්ලක් කියලා හිතන්න. දැන් අපි ගොඩක් අය මේක හැමදාම මෙහෙම වුණා කියලා මම හැම වෙලේම ඒක ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒක නිතර වටිනාකම් දෙනකොට තමයි ඒක වැඩි වෙන්න පටන් ගන්න. දැන් අර සඳහන් කරනවා අක්කොච්ච මං අවදි මං අජිනිමං අහාසි මේ ඒතං උපනහයන්ති වේරං තේසන සම්මති. අපි හිතුවොත් මට අනර්ථයක් කරා මෙයා දොස් කිව්වා බැන්නා මං ප්‍රසිද්ධිය අපහාසයටපත් කරා කියලා. එහෙම වුණාට පස්සේ ඇත්තට මේක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් බුදුදහමේ උගන්වන්නේ මේක උගන්වන්නේ තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. මේ ගැටීම තියෙන එක මේක ඇති වෙන්නේ මේ නුවණින් මේ මොහොතේ අපි ඉන්නේ නැති නිසා. ඒ කියන්නේ නුවණින් සිහියෙන් ඉන්න ඕන හැම වෙලේම. එතකොට දැන් අපි කවුරු හරි අපිට මොනවා හරි කිව්වම මේක හිතන්න ඕනේ අපි එයාට වඩා අපි අධ්‍යාත්මික උසස්. ඇයි අපි ගැටෙන්නේ? එහෙම හිතන්න ඕනේ. දැන් අපි දන්නවා අර කලාම්බු කියලා රජ කෙනෙක් හිටියා. එතකොට ඒ රජතුමා කාන්තාවන් තමන කුමාරිකාවන් සමග ගියා එක උයනකට ශාන්තිවාදී කියලා තාපසයෙක් හිටියා. අපේ බෝසතාණන් වහන්සේ එක කාලයක ශාන්තිවාද තාපසතුමා හිටියා. ඒ වෙලාවේ මේ රජතුමා නිදාගෙන ඉන්නකොට ඒ කුමාරිකාව රජතුමා දහලා අර ශාන්තිවාදී තාපසයාගෙන් බණ අහන්න ගියා. ඉතින් රජතුමා බලනකොට නෑ කුමාරිකාව කේන්තියෙන් ඇවිද යනකොට කඩුවක් අරන් ඇවිද්දා තමන්ගේ කඩුව අරන්. එතකොට මේ ශාන්තිවාදී මේ තාපසයා බණ කියනවා. ඊට පස්සේ මේ කුමාරිකාව මේ රජතුමාණන්ගේ පාලනය කරගන්න බෑ මේ තවුසයින්ද තමයි මට මෙහෙම උනේ මේ කියලා මේ තාපසයා කකුල් දෙක අත් දෙක මේ විදිහට සිඳින්න පටන් ගත්තා. ඊට පස්සේ ශාන්තිවාද මේ තාපසතුමා එහෙම කරත් කිසිම මේ පීඩාවක් එහෙම නැත්නම් ද්වේෂයක් වෛරයක් ඇති කරගත්තේ නැහැ. ඒ මොහොතේම මෛත්‍රී සාගතව හිටියා. ඉතින් කොහොම හරි ශාන්තිවාද තාපසතුමා මිය ගියා. හැබැයි මේ රජතුමා ඒ කරගත් අකුසල කර්මෙන් ඒ රජතුමාත් අපාගත වුණා. ඒතකොට මෙතන මේක දීර්ඝ විස්තරයක් මේ කෙටියෙන් සඳහන් කරේ. ඔබට ඇත්තටම අපිට ක්ෂණික කෝපෙ එන්න පුළුවන්. සමහරට ගෙදරද ඉන්නකොට නිතරම අපිට නුරුස්සන ස්වභාවයක් එන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ හිතන්න මේක මම මුලින්ම මේක නැති කරගන්න ඕන. දැන් ගොඩක් අය ගෙවල් වල තියෙන ගැටලු එළියට අරන් ආවම එතන ප්‍රශ්නයක්. ආයතනයේ දේවල් ගෙදරට අරන් යන්නත් හොඳ නැහැ. එතකොටත් එතන ගෙදර කලබලකාරී. දැන් අපිට බුදුදහමේ උගන්වන්නේ පච්චුප්පන්නේනේ ආපෙන්. ඔබ කරන දේ අවබෝධයෙන් මේ මොහොතේ කරන්න. ඒ කියන්නේ මේ මොහොතේ කරලා ඒක ඔළුවෙන් අයින් කරන්න. අතීතේ මොන හරි දෙයක් වුණා නම් සිතාර මහත්මයා ඒක ඔළුවෙන් අයින් කරගන්න. දැන් ඒක වෙලා ඉවරනේ. හැබැයි අපි ඒක ආදර්ශමත් කරගෙන අපි වෙනස් වෙන්න ඕනේ. දැන් මෙතන කියන්නේ එහෙම දේවල් නිතර තියෙනවා නම් අපි මුලින්ම මෙත්සිත ඇති කරගන්න කියනවා. මෙත්සිත කියලා කියන්නේ මෛත්‍රී සහගත භාවය ඇති කරගන්න ඕනේ. මෛත්‍රී සහගත භාවය කියලා කියන්නේ අපි මුලින්ම තමන්ට ආදරය කරන්න ඕනේ. දැන් ගොඩක් අය ඉන්නවනේ මේ මෛත්‍රී කොහම අනිත් අයට මෛත්‍රී කරන්න යන්නේ. නෑ. අපමාන චේතෝ විමුක්තිය මහග්ගත චේතෝ විමුක්තිය හැටියට මේ මෛත්‍රී ගන්නවට මුලින් තමන්ට තමයි මෛත්‍රී කරන්න ඕනේ. දැන් ගොඩක් අය තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැහැ. තමන් පිළිවෙලක් නැහැ. සමහරට ආහාර පාන ටිකක් වෙලාවට ගන්න. දැන් අපේ අම්මලා වුණත් ගෙවල් වල ගොඩක් වැඩ කරනවා. හැබැයි අම්මලාගේ සෞඛ්‍ය ගැනවත් අම්මලා හිතන්නේ නැහැ. එහෙම නෙවෙයි. තමන් වෙලාවට ආහාර ගන්න ඕනේ. තමන් වෙලාවට පිළිවෙලක් හැමදේම කරගන්නට ඕනේ. එතකොට තමයි තමන්ට මෛත්‍රී කරගන්නවා කියලා කියන්නේ. ඒ මෛත්‍රී කරගන්නකොට ස්වභාවිකම තමන්ගේ අර ආකල්ප වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙනකොට තමන් සුභවාදී කෙනෙක් බවට පත් වෙනවා. දැන් ගොඩක් දුරට මේ කේන්තියන්ට හේතුව තමයි අනිත් අය ආදරේ එහෙම අඩු වුණා එහෙමත් කේන්ති යනවා. අරයා බලන්නේ මේ මං මහන්සි වෙනවා මෙන්න මේ වගේ විවිධ සිතුවිලි එන්න පුළුවන්. හැබැයි ඒ වගේ එහෙම දේවල් තියෙනවා තමයි. අනිත් අය බලන්නේ නැත්නම්, ගරු කරන්නේ නැත්නම්, ආදරේ නැත්නම්, වැඩපළ හරියට කරන්නේ නැත්නම් එහෙම දේවල් වෙනවා. හැබැයි ඒවට අපි කලබල වෙලා කියලා උත්තරයක් ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ කලබල වෙලා ඉන්න වෙලාවට කේන්තියෙන් ඉන්න වෙලාවක සිතාර මහත්මිය කිසිම වෙලාවක දැන් ඔබ වුණත් මේ වැඩසටහන බලනවා. ඒතකොට නේද? අපි කියන්නේ මේ ප්‍රතිචාර දක්වන්න හොඳ නැහැ. කිසිම වෙලාවක ප්‍රතිචාර දක්වන්න හොඳ නැහැ. ප්‍රතිචාර දක්වනකොට ඇත්තටම අර ඔය කාල් යුන් කියන මනෝවෛද්‍යවරයා මේ විශේෂඥයා සඳහන් කරන්නේ අපේ ඇත්තටම අපේ ළඟ තියෙන ස්වභාව මේ අර ඉඩ්
ඊගෝ සුපර් ඊගෝ කියලා කොටස් තුනක් තියෙනවා. ඉඩ් කියලා කියන්නේ අපේ ළඟ යක්ෂයෙක් ඉන්නවා. ඒ කියන්නේ ඊගෝ කියලා කියන්නේ මිනිස්සයා. සුපර් ඊගෝ කියලා කියන්නේ දේවතාවෙක් ඉන්නවා අපේ ළඟ. හැබැයි අපි මේ ඉඩ් කියන ලක්ෂණේ තියෙන වෙලාවට එහෙම නැත්නම් මේ දැන් සමහර අය කියන්නේ යක්ෂයා වැහුණා කියලා කියන්නේ දෙවියා දේවතාවා වැහුණා කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ළඟ යකෙක් ඉන්නවා. ඒ යකා කියලා කියන්නේ මේ නොරුස්සන කේන්ති ස්වභාවය. ඉතින් ඇත්තටම මේක මේ සිතවිල්ල. ඒ සිතවිල්ල විවිධ හේතු නිසා එන්න පුළුවන්. හැබැයි ඒක අපි උත්සාහ කරොත් පුදුමාකාර සැනසීමක් ඇති වෙනවා. බුදුන් වහන්සේ අපිට පෙන්වන්නේ උන්වහන්සේට මොනතරම් බාධක ඇති වුණාද? උන්වහන්සේට මොනතරම් අරියාදු හිරිහැර කරාද? චින්චමානිකාව දේවදත්ත වගේ චරිත ගත්තාම ඒ වගේම අක්‍රෝෂ භාරද්වාජ චරිත ගත්තාම ඔබ හිතලා බලන්න මේ බුදුන් වහන්සේ ගත්තාම බුදුන් වහන්සේ ඒ කිසිම අවස්ථාවක කවදාකවත් උන්වහන්සේ අර ඒ දේවල් එක්ක ඇලෙන්න ගැටෙන්න ගියේ නැහැ. බුදුන් වහන්සේ ඒක දැක්කේ සංඥාවක් හැටියට. සංඥාවක් කියලා කියන්නේ මේ ඔක්කොම සිතුවිලි හැටියට. දැන් අපි වුණත් පරිණත අය හැටියට අනිත් අය කලබල වුණා කියලා අපි කලබල වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. අනිත් අය ගැටෙන්න ආවා කියලා අපි ගැටෙන්න හොඳ නැහැ. සමහර අය බලනවා අපි කලබල කරවන්න නේ. ඒ කියන්නේ මොනවා හරි කේලම් කියලා හරි වෙන විදිහෙන් හරි අපි කලබල කරවන්න. දැන් ගොඩක් තියෙන ප්‍රශ්නේ තමයි මේ අපේ ළඟ ඇත්තටම කේන්ති නැහැ. කේන්ති ගස්සනවා ගොඩක් අය. දැන් අර ගොබෙල්ස් තියරි කියලා එකක් තියෙනවනේ ලෝකේ. ගොබෙල්ස් න්‍යාය කියලා කියන්නේ බොරුවක් වුණත් එක දිගට කියනකොට ඒක ඇත්තක් බවට පත් වෙනවා. දැන් ආයතනයක ගත්තත්, රටක ගත්තත්, දේශපාලන ශාස්ත්‍රයක ගත්තත්, ගෙදරක ගත්තත් මේ හැමතැනම තියෙන ඔයගේ ප්‍රශ්න. එතකොට අපි හැම වෙලේම සබුද්ධික වෙන්නට ඕනේ. දැන් මම දන්න ඇත්තටම සදාන මහත්තයා මේ ආයතනයක් තියෙනවා. මේ මහත්තයා ආයතනයේ ප්‍රධාන මහත්මයෙක් මට කිව්වා විවිධ අය කියනවලු කේලම් ඇවිල්ලා. අරයා මෙහෙමයි සර් වැඩ කරන්නේ. ඔබතුමා ඉන්නකොට විතරයි වැඩ කරන්නේ. ඔබතුමා එනවා දැක්කහම තමයි වැඩ කරන්නේ එහෙම කියලා කියනවලු. හැබැයි ඒ වෙලාවම එයා ඒකට කලබල වෙන්නේ නැහැ කියනවා. ටික දවසක් ඒක අධ්‍යයනය කරලාලු ප්‍රතිචාර දක්වන්නේ. ඒ වගේම කවුරු හරි කේලමක් කිව්වහම ඒ කියපු එක්කෙනා අර ඒකට වින්දිතයලා හොයාගෙන ගිහින් ඒ වෙලාවෙම මේක විසඳනවලු. එතකොට කවුරුත් කේලම් කියන්නේ නැහැ නේ. එතකොට දැන් මේක මේ ද්වේෂය කියන එක ඉරිසියාව නිසා එන්න පුළුවන්. ඒ වගේම මේක අර වෛරය, ක්‍රෝධය වගේ ස්වභාවික දේවල් නිසා එන්න පුළුවන්. ඒ වගේම සමහර අය දක්ෂ නැත්තම්. ඒ වගේම සමහර අය අර පිළිවෙලට වැඩක් කරන්න බැයි නම් එහෙම වෙනකොටත් කේන්තිය කියන එක ඇතුලේ තියාගෙන එයාගේ තත්ත්වේ නැති වෙයි. එහෙම කියලා සමහර අය මේක මේ වංචක ධර්මයක් හැටියට ඉස්මතු කරගන්න පුළුවන්. වංචක ධර්ම කියලා කියන්නේ අර මේ කේන්තිය කියන එක පෙන්නනවා නිකන් හේතුවක් නැතුව. හැබැයි ඇතුලේ තියෙන වෙන දෙයක්. එක්කෝ අරයට හානියක් කරන්න එයාට කේලමක් කියලා විනාශ කරන්න මේ වගේ. හැබැයි බලන්න ලෝකේ ගත්තාම මේ කේන්ති අරන් ඒ වගේ දේවල් කරන අය තමයි මුලින්ම විනාශ වෙන්නේ. ඒ නිසා මේක ඇත්තටම භයානකම දෙයක්. භයානකම දෙයක් කියලා කියන්නේ මුලින්ම අපිම විනාශ කරගන්නවා. දැන් බලන්නකො සමහර ගත්තාම මේ සාමකාමී ඉන්න කෙනෙක් හරි ප්‍රියමනාපයිනේ, ප්‍රසන්නයිනේ. හැබැයි කේන්ති ගත්තාම එයාගේ මොනතරම් එයාගේ මේ අර මේ ශක්ති කිරණ පවා මේ කියන්නේ දුර්වල කිරණ පිට වෙන්නේ. ඔය ඇල්ෆා තීටා බීටා වගේ තරංග තමයි පිට වෙන්නේ. ඒ කියන්නේ ඒවා අපිරිසුදු තරංග. එහෙම වුණාම ඒක අනිත් අයට දැනෙනවා. එයා ප්‍රසන්න කෙනෙක් නෑ. දැන් අපි වුණත් කියන්නේ මෙයාගේ මූණ හරි අවලස්සනයි කියලා. ඒ කියන්නේ කළු සුදු නෙවෙයි මෙතන කියන්නේ. කළු සුදු නෙවෙයි යම්කිසි කෙනෙක් අර විදිහට මනස තුල අර වගේ සිතුවිලි ඇති කරගත්තාම ඒක අනිත් අයට දැනෙනවා. අපි කොච්චර හොඳට හිටියත් ඇඳ පළඳ ගත්තත් කරන්නේ ඇතුලේ අර වගේ කේන්ති, ද්වේෂසහගත සිතුවිලි ඇති කරනවා. අනිත් අයට දැනෙනවා. හැබැයි බලන්න සමහර අය ඉන්නවා හරි ප්‍රසන්නයි, ප්‍රියමනාපයි. දැන් ආයතනකට ගියත් වෙන තැනකට ගියත් සදාරා මහත්මිය අපි හොඳට කතා කරනවා නම් සුහදව කතා කරනවා ඇත්තටම ඒගොල්ලෝ අපිට උදව් කරනවා. දැන් අපි මේ බලන්නේ අපි ගිහින් කියනවා මේක කරගන්න ඕන ඕගොල්ලෝ මොනවද කරන්නේ? එහෙම කියලා අපි කියන්න හොඳ නැහැ. දැන් ඔය සමහර ඉන්නනේ ඔය වාහනේම පොඩි හදිස්සියට එහෙම යනකොට මේ යනවනේ මාර්ග නීති සමහර වෙලාවල් උල්ලංඝනය වෙනවනේ. ඒතකොට සමහර අය ඇත්තටම කියනවා මට මෙහෙම ප්‍රශ්නයක් මගේ දරුවා මේ රෝහලට අරන් යනකොට මෙහෙම උනේ මහත්තයා කියලා එහෙම කියනවා. එහෙම කිව්වහම මේගොල්ලන්ට අනුකම්පාවක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි කතා කරනකොට අනිත් අයගේ පීඩනය කේන්ති අඩු වෙන විදිහට කතා කරන්න ඕනේ. දැන් එහෙම වුණාම බලන්න අනිත් පැත්තේ හරි මේ පුදුමාකාර සැනසීමකටපත් වෙනවනේ. හැබැයි අපි කවුරු හරි කේන්ති අරන් ඉන්න වෙලාවට අපිත් කේන්ති අරන් කතා කරාම ඒක කෙලවර වෙන්නේ ප්‍රශ්නයකින්. දැන් ගෙවල් වල එහෙම තියෙනවනේ. දැන් එක්කෙනෙක් කතා කරනවා නම් ඇත්තටම අනිත් පැත්තේ එක්කෙනා ප්‍රඥාවන්ත කෙනා නිහඬ වෙන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට කවදාකවත් එක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් ගොඩක් දුරට වෙන්නේ සමහර අය කේන්ති ගත්තාම එක්කෝ ගෙවල් වල වැඩ කරන්නේ නැහැ. යුතුයකම් කරන්නේ නැහැ. උයන්නේ නේද? එහෙම පැත්තකුත් තියෙනවා. දැන් මහත්තුරුත් එහෙමයි. නේ ඒගොල්ලෝ ගෙවල් වලට අවශ්‍ය දේවල් ගෙනත් දෙන්නේ නැහැ, දරුවෝ ගැන බලන්නේ නැහැ. මෙන්න මේ වගේ විවිධාකාර දේවල් මේක නිසා ඇති වෙනවා. ඉතින් ඇත්තටම පස්සේ තමයි දන්නේ
ඇයි මම මේ වගේ දෙයක් කරේ? මේක හොඳ නැති දෙයක්. මේක මෙහෙම නිසා තමයි මට මේ ප්‍රශ්නේ වුනේ කියලා එයාට දුක් වෙන්න වෙනවා. ඒ නිසා අපි මේක හිතන්න ඔබ හැමදේම මේක සිතුවිල්ල. මේ සමහර අය කියනවා මට මේ කේන්ති යනවා හැමදාම මම මේ නරකයි මට මේ කේන්තිය පාලනය කරන්න බෑ. පාලනය කරන්න බෑ තමයි කියන්නේ. කේන්තිය පාලනය කරන්න හොඳ නැහැ. කේන්තිය මේ අවබෝධ කරගන්නට ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. කේන්තිය කියන්නේ සිතුවිල්ලක් කියලා හිතන්න. දැන් අපි අර පුරුදු වශයෙන් යම්කිසි දේවල් කරනවානේ. එහෙම ඒ වගේ මේ කේන්තිය කියන එකත් පුරුද්දක් බවට පත් වෙනවා. දැන් සමහර අය ඉන්නවා නිකන් කෑ ගහන කට්ටිය ඉන්නවනේ. තේරුමක් නැතුව කෑ ගහනවා. දැන් උදේට වුණත් නේද? දරුවන්ට වුණත් ආදරෙන් කරුණාවෙන් කතා කරන්න ඕනේ. එහෙම නැතුව සමහර අය කෑ ගහන තමයි කතා කරන්නේ. මේ වැඩපලක වුණත් ආයතන වුණත් අනිත් අයට කතා කරන්නේ නිකන් කෑ කොස්සන් ගන්න. එයා හිතනවා මේක වීරක්‍රියාවක් කියලා. දැන් සමහර අය ඉන්නෝනේ ඔය ಜಾති ගැන කතා කරන සිතාන මහත්මිය. ಜಾති වාස්සල්යෙන් කතා කරනවා. ඒතකොට අනිත් අයත් හිතනවා ඔව් මේ රටදය ගැන තමයි කතා කරන්නේ කියලා. හැබැයි වංචක ධර්මයක් එතන තියෙනවා. දැන් මොකද පැරණි කාලේ නම් මේ උඹලා නැගිටපල්ලා මෙහෙම කියලා කතා කරපු කාලයක් තිබ්බා. ඒ කාලයට ගැලපෙන භාෂාව. දැන් එහෙම කියන කාලයක් නෙවෙයි. දැන් අවබෝධයෙන් ඥානනය කරන්න තමයි කතා කරන්න ඕනේ. දැන් අර ගොඩක් අය ළඟ ಜಾතිය ගැන කතා කරනවා කියලා අර ඇතුලේ තියෙන පීඩණය තමයි වෙන විදිහකට පිට කරන්නේ. ඉතින් ඒ නිසා මේක වංචක ධර්මයක් හැටියට එන්න පුළුවන්. ඇත්තටම මේක නිතරම ද්වේෂය කියන එක අනිත් අයගෙන් පරිගණ්ඩ අනිත් අයට මේ අර අපි කියන්නේ අර යා නැතිකරන්න මෙහිම විදිහට වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම දෙයකින්ම වෙන්නේ මුලින්ම තමන් විනාශ වෙන එක. තමන්ගේ අභ්‍යන්තරේ සැනසීම නැති වෙන එක. දැන් ඔය මම තව කෙටි කතාවක් කියන්නම්. දැන් ඔය අපේ ලංකාවේ ඉන්නවනේ සදා මහත්තයෝ යාල සිංහරාජ වගේ තැන්වල මේ ස්වාමින් වහන්සේලා ඇවිල්ලා බණ භාවනා කරනවා. ඒ භාවනා කරනකොට ඒ උන්වහන්සේලා ළඟට එනවලු ඔය විවිධ සත්තු. දිවියෝ ඒ වගේම අලි ඒ වගේ ඔය උරංග සත්තු ඉන්නේ පිඹුරෝ මේ පොළොංගු මේ නයි මේ වගේ විශාල විස තියෙන සත්තු දරුණු සත්තු වෙනවලු. හැබැයි කවදාකවත් ඒ ස්වාමීන් වහන්සේලා මට සඳහන් කරා කිසිම දවසක ඒ අයගෙන් කවදාකවත් කරදරයක් පීඩාවක් වෙන්නේ නැහැ. මොකද අභ්‍යන්තරව මෙත්සිත තමයි පතුරවන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම මෛත්‍රී සහගතව ඉන්නවනම් අනිත් අය කොච්චර දැඟලුවත් එයාගේ ඒ අපේ තියෙන ශක්තියට ඒක බාධාවක් බවට පත්. එයාට ඒක කරන්න බෑ. සතකුටවත් එහෙම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ අර මෙත්තානිසන්ත සූත්‍ර දේශනාවේ කාරණා 11ක් තියෙනවා. මේ මෛත්‍රිය වඩනකොට කේන්ති අඩු වෙනවා, නිින්ද යනවා, සුඛං සුපති සුඛං පටිභුජ්ජති, නපාපකං සුපිනම් පස්සති, මනුස්සානම් පියෝ හොති, අමනුස්සානම් පියෝ හොති, දේවතාරක්කන්ති, නාස්සග්ගව විසංවා, කමති තුවටං චිත්තං සමාධියති විමුඛවන්නෝ විප්පසීදති නේ. නිින්ද යනවා, හොඳට ඇහැරෙන්න පුළුවන්, මනස සාමකාමී වෙනවා, හීන පේන්නේ නේද? දැන් ඔය කේන්ති නිදාගත්තාමනේ හීන පේන්නේ ගොඩක් අයට. ඉතින් ඒ නිසා මේ වගේ ඇත්තටම මුලින්ම මේක තේරුම් ගන්න ඕනේ. මේක සිතුවිල්ලක්, මේක නරක සිතුවිල්ලක්, මේක දිගට පවතින දෙයක් නෙවෙයි කියලා අපි මුලින්ම වෙනස් වෙනකොට මේකත් එක්ක අර මෙත්සිත අපි ඇතිර කරගන්න ඕනේ. මුලින්ම අපිට ඊට පස්සේ අනිත් අයට දැන් අපිම මුලින් අපි විතරක් මෛත්‍රී කරලා වැඩකුත් නැහැ. අනිත් අයත් මෛත්‍රී කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒ සමහර අය කියනවා මෛත්‍රී කරන්න කියලා. ඒ මෛත්‍රී කරන කෙනාට තමයි වැඩිපුර ආනිසංස ලැබෙන්නේ. හැබැයි අනිත් අයත් පොදුවේ මෛත්‍රී කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිසා මෙන්න මේකට හේතුව තමයි මේ පටිඝ නිමිත්ත ගැටෙන ස්වභාවයෙන් වලින් අයින් වෙන්න. හොඳ සාමකාමී අය ආශ්‍රය කරන්න. හොඳ වැඩිහිටියෝ කියන්නේ ආදර්ශයක් ගන්න පුළුවන්. හොඳ අය අසුරුනිසු කරන්න, මෙස්සිත ඇති කරගන්න. ඒකත් එක්ක මේ ස්වභාවය නැති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක සිතුවිල්ලක් හැටියට ඔබ නිතරම මෙනෙහි කරනකොට ඔබට පුදුමාකාර සැනසීමක්, සතුටක් ඇති වෙනවා. එතකොට ඔබ ප්‍රසන්න, ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අනිත් අයට ආකර්ෂණය කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කරන කටයුතු කාර්යක්ෂම කරන්නට පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුලින් ඔබට ඉතාමත් හොඳ ජීවිතයක් ඔබ අප හැම දිනාටම ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අද අපි සූරිය මඩලේදී කතා බහ කරන්නේ කාය සූත්‍රය පිළිබඳව. ඔබටත් අපේ මාතෘකාවට අදාළව ප්‍රශ්න ගැටළු ඇති වෙන්නට පුළුවන්. කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0112 50 53 16 අපේ මැදිරියේ දුරකථන අංකය. ඔබ රූපවාහිනී යන්ත්‍රයේ සද්දේ ඉතාම හොඳින් අඩු කරලා අපිට සම්බන්ධ වෙන්න. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබේ ප්‍රශ්නයට දහමින් විසඳුමක් ලබා දෙවි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉන්පසු අපි මේ සූත්‍රය තුල අන්තර්ගත වෙන තීන මිද්ද නීවරණය, සිතුවිලි පිළිබඳව තියෙන උකටලී බව, අලසකම, කම්මැලිකම අපි මේක පොදුවේ දකින පුංචි දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා මේක ක්‍රියාවටත් වඩා සිතිවිලි තුල ඇතිවෙන මේ උකටලී බව හඳුනා ගැනීම කොයිතරම්නම් වැදගත්ද? ඔව්. දැන් මේ තීන මිද්දේ කියලා කියන්නේ මෙතන සඳහන් කරනවා අත්තිබික්කවේ විශේෂයෙන්ම මෙතන කියනවා නින්දා තන්දි විජම්බිකා අරති බත්ත සම්මදෝ කියලා. ඒ කියන්නේ අලසකමට
හේතුව තමයි නුවණින් සිහිපත් කරන්නේ නැති එක. නමුත් ඒකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ කුසලයට, හොඳ දේවල් වලට, ධර්මයේ පැත්තට අපේ මනස යොමු කරගන්න එක. ඒ වගේම සඳහන් කරනවා ඔය අර වැඩිපුර ආහාර පාන ගන්න එක. ඒ වගේම මේ අර අපි හොඳට අර ආලෝකය වගේ නැති තැන්වල ඒ තැන් වලින් අපි අයින් වෙලා ඉන්න එක. අර ගොඩාක්ම අර හුදකලාම වෙලා ඉන්නවනේ සමහර එන්න එහෙම ඉන්න එකත් සහ ඒ වගේම අර අලසය ආශ්‍රය කරනකොට එන්න එහෙම ස්වභාවයකටත් ඒ අලසකම අපිට ස්වභාවික ඇති වෙන්න පුළුවන්. දැන් ඒකට හොඳම දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ සත්තක නිපාතේ පච්චලායන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ බේසකලා වනයේ ඉන්නකොට මේ ආනන්ද හාමුදුරුවෝ ඒ සමීපේ වනයේක හිටියේ. උන්වහන්සේ ඇතරම මේ දින 7ක් භාවනා යෝගියව හිටපු නිසා උන්වහන්සේට නිදිමතගත ස්වභාවයක් ඇති වුණා. දැන් මේ මුගලන් හාමුදුරුවන්ගේ මේ ස්වභාවය බුදුන් වහන්සේ දැක්කා. දැකලා එතෙන්ට ගියා. එතෙන්ට ගිහින් ඇතරම මේ අලසකම නැති වෙන්න කාරණා කිහිපයක් දේශනා කරා. මුගලන් ඔබට නිදිමත ඇති වෙනවා නම් ඔබ අලසකම නම් ඔබේ අලසකම නැති කරගන්නට ඔබ මෙන්න මේ වගේ දේවල් පුරුදු කරන්න. පළවෙනි එක තමයි ඔබ කරන දේ දිගටම කරන්නේ නැතුව ඒක නවත්තලා ඔබ මනසින් ඒක මෙනෙහි කරන්න. දැන් ওই දරුවන්ටත් කියන දෙයක් තමයි උදෑසන ඉඳලා හවස් වෙනකන් ඒ දරුවෝ කරන අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම විශේෂයෙන්ම කියන්නේ රාත්‍රියට ඒක මෙනෙහි කරලා නිදා ගන්න කියලා කියන්නේ. එතකොට හොඳ මතක ශක්තියක් ඇති වෙනවා කියන. ඒ කියන්නේ මේ මතක ශක්තියත් එක්ක හොඳ උදාසීන භාවයෙන් තොර කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා එහෙම මෙනෙහි කරනකොටත් නිදිමත අලසකම තියෙනවා නම් ඊට පස්සේ සඳහන් කරනවා ආලෝක සංඥාව. ආලෝක සංඥාව කියලා එලියක් තියෙන තැනට යන්න කියනවා. එහෙමත් නැත්තම් ඒත් තව තියෙනවා නම් තමන්ගේ ශරීරයෙන් මේ ශරීරයේ පොඩ්ඩක් අර මූණ එහෙම ස්පර්ශය කරන්න කියනවා. අතින් හොඳට. එහෙමත් නැත්තම් ටිකක් ඇවිදින්න කියනවා. ඇවිදින්න කියනවා. ඇවිදිලත් නැත්තම් අර ජලය ටිකක් එහෙම අරන් මේ හොඳට තෙමා ගන්නට කියනවා. දැන් ඒ කාලයට ගැලපෙන දේවල් මේ කියන්නේ ඒ කාලේ ඒ බුදුන් වහන්සේ දේශනා කරේ. එහෙමත් නැත්තම් ඔබ ටිකක් මේ ඉඳගෙනත් ඔබට බැරි වුණොත් ඔබ ටිකක් ඊට පස්සේ තමයි ටිකක් නිදා ගන්න කියන්නේ. දැන් මෙතන කියන දෙයක් තමයි අපි ගොඩක් අය කියන දෙයක් තමයි මේ අලසකම, කම්මැලිකම, උදාසීනකම කියන එක ඇති වුනහම ගොඩක් අය ඒ මොහොතේ මේක ප්‍රතිචාර දක්වනවා. දැන් ඔය ළමයි වුණත් බලන්නකො මේ පාඩම් කරනවා. හැබැයි දැන් පුටුවක ඉඳගෙන පාඩම් කරනකොට එයාටම හිතනවා නෑ මම පොඩ්ඩක් කුෂන් එකට යන්න ඕන. නේද? එතන ඉඳලා ටිකක් යා ඊට පස්සේ නෑ මම ඇඳට ගිහින් පාඩම් කරනවා. මෙන්න මේ වගේ අපිට එක එක විදිහට මේ අලසකම කියන එක ඇති වෙන්න පුළුවන්. තීන මිද්ද කියලා කියන්නේ මේ සිතුවිලි සහ මේ තීන මිද්ද කියලා කියන්නේ සිතුවිලි වල අලසකම සහ කයේ අලසකම. එතකොට මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඇත්තටම මේ මනසේ තියෙන මේ ස්වභාවයක්. දැන් විශේෂයෙන්ම අනිත් කාරණාව තමයි මේ අපි ගන්න ආහාර පානත් ඊටාම ඒකට වැදගත් වෙනවා. දැන් ඔය කොසල් රජතුමාගේ ස්වභාවය තමයි කොසල් රජතුමා සාමාන්‍ය කෙනෙකුට වඩා 16 ගුණයකින් ආහාර පාන අරන් තියෙනවා. ඒකට බුදුන් වහන්සේ එක දවසක් ආවට පස්සේ හරි අමාරුවෙන් හිටියා ඉඳගෙන. දැන් අපේ පැරණි කාලේ නම් ඇත්තටම කුෂිකාර්මාන්තයේ තිබ්බ රටක්නේ ගොඩක් වැඩ කරා. එතකොට හොඳ ගොඩක් ආහාර පාන ගත්තාම ඒක ශරීරයට ඔරොත්තු දෙනවනේ. පත්‍යයන් වෙනවා කියලා කියන්නේ. හැබැයි දැන් අපි නිකන් ඉන්නකොට ගොඩක් ආහාර ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ උනත් දේශනා කරන්නේ අර චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම්පිවේ. අලම්පාසුන් විහාරාය පහිසන්තස්ස බික්කුණෝ සදා සතිමතෝ මත්තං ජානතෝ ලද්ද භෝජනේ සනිකං ජීරති ආයුම් පාලයන්ති කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ අපි ආහාර පාන ගන්නකොට ගන්න කියන්නේ මේ සාමාන්‍ය අර වතුර ටිකක් බොන්න පුළුවන් ප්‍රමාණයක් ඉඳ තියා ගන්න කියනවා. ඒ කියන්නේ වතුර උගුරු කියලානේ කියන්නේ නේ. ඒ වගේ 4-5ක් බොන්න පුළුවන් ප්‍රමාණයකට තමයි එහෙම ඉන්න කියලා කියන්නේ. දැන් අර බ්‍රහ්මණ සමාජයේ ඉඳලා තියෙනවා මේ සමහර අය මේ විශ්වාස කරලා තිබෙනා මිනිසු මේ බමුණු කොට්ටාසක් ඉඳලා තිනවා සිතාර මහත්මිය. ඒ බමුණෝ ගෙදරකට ආවිල්ලා හොඳට කාලා එතනම ඉඳගෙන එතනම වැටිලා මේ ඇඳුමුත් එක ගැලවෙන තරමට කෑවොත් තමයි මේ ඒගොල්ලන්ට ආශිර්වාදය ලැබෙන්නේ කියලා ඒ කාලේ මතයක් තිබිලා තියෙනවා. ඒතර කියන්නේ තත්ත වට්ටක එතනම වැටෙනවා. අලංසාටක ඇඳුම් වැටෙනවා. කාක මාසක අර කපුට වගේ කන. එහෙම ස්වභාවයකුත් තිබිලා තියෙනවා. ඇත්තටම මේ ආහාර කියලා කියන්නේ අපේ ශරීරේ පවත්වා ගන්නට තියෙන දෙයක්. ඒක අපි අද උනත් කියන්නේ අර සමබල ආහාර වේලක් කියලානේ කියන්නේ. සමබල ආහාර වේලක් කියලා කියන්නේ අපේ රටේ දේශීය ස්වභාවයන් වලට ගැලපෙන දේවල් තමයි අපි ගන්නට ඕන. දැන් පැරණි කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ಭಾರತයේත්
කෘෂිකර්මය, ගිතෙල්, මේ කිරි, වෙඬරු මේ වගේ දේවල් එක්ක උන්වහන්සේලාගේ ඒ ජීවිතය පවත්වා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මේ හැම මේ අලසකම, උදාසීනකම කියන එක ඇත්තට මේකත් සිතුවිල්ල මනසේ ස්වභාවය එක්ක ඒක අපිට ඒක බලපානවා. ඉතින් ඒ නිසා දැන් අර සඳහන් කරනවානේ බුදිමින් යමෙකු කිරිතෙල්දී රසහාර ඉඳුරන් දමත සිඳ බින්දලෙව් මදරගිර කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි ගොඩාක් ආහාර පාන දීලා මේ ශරීරයේ එහෙම නැත්නම් භාවනා කරගෙන හිත හදාගන්න කිව්වට වැඩක් නැහැ කියනවා. දැන් දරුවන්ට උනත් මේ ඒක භාවනාවක් හැටියට උගන්වන්න ඕනේ. දරුවන්ට හොඳ ආහාර පාන, හොඳ පරිසරයක් මෙන්න මේවල් දේවල් දෙනකොට කාර්යක්ෂම දරුවෝ බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ මෙතන කියන දේ තමයි මේ ධර්මයට තියෙන කැමැත්ත නැති වෙනකොට උදාසීනකම, කල්යාණ මිත්‍රයන් ඇසුරු නිසුරු කරනකොට සහ අර යෝනිසෝ මානසිකාරයෙන් කටයුතු නොකර කරනකොට ආහාර පාන වැඩියෙන් ගන්නකොට අලස තියෙන අය ආශ්‍රුණුසුරු කරනකොට මෙන්න මේ ස්වභාවය ඇති වෙනවා කියනවා. දැන් අද වුණත් ඔය පරීක්ෂණයක් කරලා තිනවා මේ අපි මේක මුලින්ම සඳහන් කරලා තිනවා එක විශ්වවිද්‍යාලයකින් ලංකාවේ 80% විතර මේ කාර්යක්ෂම නැලු. ඒ කියන්නේ මේ ටිකක් අලසකමෙල් වෙන්නේ. ඒ කියන්නේ අපි දකින්නවනේ සමහරට වැඩට ගියත් නිදිමතේ වගේ බස් එකේ ගියත් පාරේ ඇවිදිනකොටත් මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක අපි නැති කරගන්න ඕනේ. දැන් බුදුදහමේ උගන්වන්නේ ඒකට මේ ධර්මයේම නෙවෙයි. ඒකට අපිට දැන් ඔය සාමාන්‍ය පන්සල් වලක් තියෙනවා සක්මන් මලු කියලා. ඇවිදින්නට ඕනේ. ඒ වගේම අර දැන් ලංකාවේ වුණත් තියෙනවනේ අර ඇවිදින මන්තිරුනේ. ඒවල ශාරීරික වශයෙන් වුණත් ඒ සුදුසු දේවල් අපි යෝග්‍ය දේවල් කරන්නට ඕනේ. එතකොට මෙන්න මේ ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මෙන්න මේ කාරණා පිළිබඳව හිතන්න ඕනේ. ධර්මයේ විතරක් නෙවෙයි, ආහාර පාන විතරක් නෙවෙයි, ඔය ව්‍යායාම මෙන්න මේ වගේ දේවල් එක්කමුත් මෙන්න මේ ස්වභාවය අපිට නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ හැමදෙනාම මෙන්න මේ කාරණා තුලින් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන දැන් බුදුන් වහන්සේ ගත්තාම අවුරුදු 55න් තමයි ගැඹුරු ධර්ම දේශනාව ආරම්භ කරේ. අවුරුදු 80 වෙනකොනුත් නිරෝගීව උන්වහන්සේ වැඩ හිටියා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. උන්වහන්සේ අවුරුදු 80න් තමයි පැවිදි වුණේ. කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. එතකොට මේ වගේ චරිත ගත්තාම නිරෝගීකම වෙනුවෙන් උදාසීන භාවයෙන් නැතිව කටයුතු කිරීමේ ආනිසංස නිසා තමයි ඒ වගේම නිරෝගීකම වෙනුවෙන් කරපු ඒ උතුම් පින්කම් වල බලයෙන් නිසා තමයි එන්න එහෙම ස්වභාවයකටපත් උනේ කියලා මේ වෙලාවේ තාමත්ම කරුණාවෙන් සිහිපත් කරනවා. හොඳයි. අපිට තවත් කාය සූත්‍රය තුළදී හඳුනාගත් කරුණු දෙකක් තියෙනවා වැදගත් වෙන. ඊට ප්‍රථම අපිට අවසර දෙන්න අපේ ස්වාමින් වහන්සේ අපේ ප්‍රථම දුරකථන ඇමතුම සම්බන්ධ කරගන්න ගල්ලේ සිට කුමාරී මහත්මිය සම්බන්ධ වෙනවා. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. ඔව් ඔබේ ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න අපිට. ඔව් ස්වාමීන් වහන්සේ මට නිතරම තරහ යනවා නැන්දම්මත් එක තමයි තරහ යන්නේ. ඒ කියන්නේ එයා ඉස්සෙල්ලා මට ටිකක් වෙනස්කම් කරා. දැන් එයාව හදාගෙන වගේ එනවාට මට අර දැන් කලින් ඒව මතක් කියලා එයා කරන දේවල් එක තරහ යනවා. දරුවාව උනත් දෙන්න මට හිතෙන්නේ නැහැ වගේ. ඔව් හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය නැන්දම්මලා ලේලිලාගේ ප්‍රශ්නේ කලින් තමයි තිබ්බේ. දැන් ඇත්තටම ඒක දැන් වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක අම්මා කෙනෙක්ගේ සාමාන්‍ය අර පිටින් දියණියක් කෙනකොට එයාගේ අධිකාරි බලයක් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒක ස්වභාවිකම එන දෙයක්. ඒ කියන්නේ මුල් කාලේ ඕනම මේ අපි කියමු නැන්දම්මලා කියන චරිතය ගත්තාම එයානේ පොඩි කාලේ තමන්ගේ දරුවා හැදුවේ, ඒ පරිසරයේ ගොඩ නැගුවේ. එතකොට ඒක ස්වභාවිකම එන දෙයක්. එතකොට ඒ අධිකාරී බලයත් එක තමයි මුලින්ම එයා ඒක දක්වන්නේ. පුතා මෙහෙමයි, ඒ පුතාට තියෙන ලෙන්ගතුකම මොකද පුතා එයාගේ යටතේ තමයි හැදුනේ. එතකොට ඒ එන දියණියට කියනවා ඔයා මෙහෙම ඉන්න ඕනේ, අපේ පුතා මෙහෙමයි කන්නේ, මෙහෙමයි ඇඳුම් අදින්නේ. ඒවා එච්චරම හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ දේවල් අම්මාවරු කියනවා. එතකොට මේ මුල් කාලේ එහෙම කියනකොට ඒ එන දියණියට ඒක පොඩ්ඩක් ගැටෙන ස්වභාවයක් බවට පත් වෙනවා. ඇත්තටම ඒ වගේ වෙලාවක වෙන්නේ අර දෙදෙනාගේ අර ගලපා ගැනීම ප්‍රශ්නය තමයි මෙතන බලපාන්නේ. හැබැයි අපි ඔබතුමිය දැන් ඔබ වගේ චරිත තව ඉන්නවා ගොඩක් දුරට එහෙම ස්වභාවයක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම මම කියන්නේ මේ ලේලිවරුන්ට මුලින්ම පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. මොකද එයා එන්නේ වෙන තැනක ඉඳලා. මොකද අම්මා කියන්නේ ගෙදර හිටපු කෙනා. එතකොට අම්මගේ අධිකාරී බලය වැඩි. එතකොට අම්මා කවදාකවත් කැමති වෙන්නේ නැහැ අර විදිහට හැසිරෙන්න. ඒ කියන්නේ ආපු ගාම ලේලි කියන විදිහට හැසිරෙන්න කැමති නෑනේ. ඕනම ආයතනයක වුණා. අපි වුණත් ආයතනයට ගියාම මුලින්ම පොඩ්ඩක් අවුරුද්දක් දෙකක් යනකම් සාමකාමීව අනිත් අයට ගරු කරමින් ඉන්න ඕනේ. එහෙම නැතුව මේ ගිය ගාම මේ ටිකක් පරිපාලනයේ අතරටම වැඩ කරලා බෑනේ. ඒතකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මුලින් එහෙම සාමකාමී ඉන්න අපි දැනගන්න ඕනේ ඇත්තම. එතකොට කාලයක් යනකොට අම්මට දැනෙනවා මේ නැන්දම්මට දැනෙනවා මේ ලෙයා හරි හොඳයි.
හරි තැම්පත් මගේ පුතාට ගැළපෙනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් ඇති වෙනකොට ඒ බැඳීම ඇත්තටම වෙනස් වෙනවා. දැන් මම දන්න ඒ බැඳීම ශක්තිමත් වෙනවා. දැන් මම දන්න ගොඩක් නැන්දම්මාවරු ලේලිවරු ඉන්නවා. අම්මයි දුවයි වගේ. ඒ කියන්නේ පරණ කාලේ තමයි මේක තිබ්බේ මේ ඔය දෙන්නාගේ තුර මේ කාලු ගොට්ටියක් එනවා නැන්දම්මලා මේ ලේලිලා විරසයි කියලා. දැන් එහෙම නැහැ. දැන් අතීතයේ දැන් එහෙම දෙයක් වුණේ ඇත්තටම ඔබගේ අර සමහරට ඔබට ඒ වගේ දේවල් තේරුම් ගන්න බැරි වෙන්න ඇති. තේරුම් ගන්න බැරි නිසා ඔබට දැනෙන්න ඇති සමහරට මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙම නිසා තමයි මේ වුණේ කියලා. දැන් ඇත්තටම දැන් විශේෂයෙන්ම දියණිවරු හදන අම්මා තාත්තලා දැනගන්න ඕනේ සර මහත්මිය කැම ටිකක් උයන විදිය උගන්වන්නට. තේ එකක් හදන්නේ කොහොමද? පිළිවෙලට ගෙදර අතුපතු ගාගෙන තියාගන්න විදිය. දැන් ගොඩක් අය අපි සමාජ කියන්නේ පොෂ් කියලා කියන්නේ නේ. ඒ කියන්නේ පොෂ් කියලා කියන්නේ ටික එහෙම කට්ටිය ඉන්නවා මේ වෙන දේවල් වලින් එහෙම වෙන්න දඟලනවා. සමාජ තත්ත්වය හදා ගන්නවා. නමුත් අර මූලික ටික තේරුම් ගන්න බැරි වෙනවා. එතකොට දැන් අර වැඩිහිටියෝ අම්මලා හැම වලනවා මේ දියණියට මේවා පුළුවන්ද? එතකොට මේ දියණිය මේවා දන්නවද කියලා ස්වභාවිකම එන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා දෙමව්පියෝ හැටියටත් දරුවන්ට අර අධ්‍යාපනය වගේම මේ වගේ දේවලුත් හදාන්න ඕනේ. එතකොට අර වගේ දේවල් ප්‍රශ්න අඩු වෙනවා. නමුත් දැන් මේ වගේ ප්‍රශ්න ගත්තාම දැන් ඒක වෙලා ඉවරයි. දැන් ඔබට දැන් ගෙදර පරිපාලනය ඇවිල්ලා තිනවා. ඒ අම්මා හැම වැඩිහිටි තත්ත්වයටපත් වෙනවා. ඔබ හැම දේවල් කරන්න ඒවා මොකද ඔබගේ අම්මා හා සමාන ඒ මෑණියෝනේ. ඒ නැන්දම්මා කියලා කියන්නේ අම්මා වගේමනේ. ඒ කියන්නේ වැදුවේ නැතුණාට ඔබත් එක්ක තමයි දැන් ඔබ කාලයක් අම්මා ළඟ හිටියා. දැන් ඔබ කාලයක් ඉන්නේ නැන්දම්මලත් එක්ක. එතකොට අම්මා හා සමානයි. එතකොට ඒ නිසා ඒ අතීතයේ වුණ දේවල් හිතනවා මොකද ඔබ එහෙම කරගත්තොත් ඔබට අකුසලයක් වෙනවා. අම්මට හරි නැන්දම්මට හරි කවුරු හරි ඒ විදිහට සලකනවා නම් ඒක Taman තමයි මුලින්ම පිරිහෙන්නේ. මොකද Taman අපිරිසිදු වෙනවා. ඒ නිසා ඒ දේවල් අතීතයේ දේවල් අමතක කරන්න. මොකද අපේ අතින් ඕන සමහරට එහෙම අඩුපාඩුකමක් වෙන්න ඇති. නමුත් ඔබ ඒක ඔළුවෙන් අයින් කරගන්න. මොකද මිනිස්සු අතින් අඩුපාඩුකම් වෙනවා. ඔබ පරිණත වෙනකොට ඔබ ගැඹුරක් ඇති කරගන්නකොට ඒ දේවල් හිතන්න එපා. ඒ දේවල් අයින් වෙලා මනස සැහැල්ලු කරගන්න. එතකොට ඔබට පෙන්සිතුවිලා තියෙනවා. ඔබ එතකොට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එතකොට පවුල දියුණු වෙනවා. ඒ හැම කෙනාම සතුටින් ඉන්න පුළුවන්. ඔබට සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ගොඩක් දුරට තියෙන ප්‍රශ්නේ තමයි ඔය චෝදනාවක් තියෙනවා සමාජයේ තරම් මහත්මේ මේ ලේලිවරු නැන්දම්මලාට සලකන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා මේ තරුණ වෙනකොට ලේලිවරු කියලා හිතන්න ඕනේ මගේ අම්මා කියලා හිතන්න ඕනේ. මොකද මේ වෙන අම්මලා නෙවෙයි. මොකද එයාට ඒ දරුවා ඒ පුතා ලැබුණේ අම්මා හින්දා. එතකොට ඒ අම්මා නිසා තමයි හොඳ පුතෙක් ලැබුණේ කියලා ඔබ හිතන්න. ඔබට දුවක් නම් මේ දුව ලැබුණේ ඒ හොඳ අම්මා කෙනෙක් නිසා කියලා අම්මා තාත්තා කියලා හිතන්න. ඉතින් ඒ නිසා මෙහෙම හිතලා ඔබ හිත වෙනස් කරගෙන ඔබ සතුටින් ඉන්න කේන්ති ගන්න නැති කෙනෙක් බවට පත් වෙන්න කටයුතු කරන්න කියලා සිහිපත් කරලා සිටිනවා. අපිට තවත් කාරණා දෙකක් මේ කාය සූත්‍රය ඇසුරින් කතා බහ කරන්න තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. නමත් අපිට තවත් දුරකථන නැවතුමක් සම්බන්ධ කරගන්න අවස්ථාව ලබා දෙන්න අවසරය ලබා දෙන්න පොළොන්නරුවෙන් ගමගේ මහතා සම්බන්ධ වෙනවා. අයිබෝවන්. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ සද්ද ඉක්මනින්ම අඩු කරලා අපි කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරමු. අවුරුදු 40 වෙනකම් මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒක වළක්වගන්නේ කොහොමද? හොඳයි. මොකද්ද සඳහන් කරේ? මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවෙක් මේ අවුරුදු 40ක් විතර වෙන මේ ඇබ්බැහි වීමෙන් වළක්වා ගන්නේ කෙසේද කියලා විමසන්න. දැන් මෙහෙමයි සාමාන්‍ය කියන්නේ දැන් ඔය මත්ද්‍රව්‍ය සමාගම් වලින් එහෙම සිතාර මහත්මිය කරන්නේ අවුරුදු 18 වෙන ළමයි තමයි ඉලක්ක කරගන්නේ. එහෙම එතකොට ළමයි ඉලක්ක කරගෙන තමයි අර පුළුල් වශයෙන් සමාජ මතයක් ගොඩනගන්නේ. ඒ නිසා එතකොට ඒගොල්ලන්ට සමවයස් කණ්ඩායම් මුල් කරගෙන එහෙම දේවල් වලට යොමු කරනවා. අපි දන්නේ නැති පැති වලින් තමයි මේකට යොමු කරන්නේ. එතකොට දැන් ඒ වගේම දැන් ওই සමහර තියෙනවනේ මේ ගහනවනේ බැනර් එහෙම ගහනවනේ පෝස්ටර් එහෙම ගහනවනේ. මේවා බොන්ඩ් එපා, මේවා හොඳ නැහැ, මේ වගේ ළමයිට මම හොඳ නැහැ කියලා ඒවා ප්‍රදර්ශනය කරන්නත් ඒ වගේ සමාගම්. ඒ කියන්නේ විවිධ විදිහට මේවට යොමු කරගත්තට පස්සේ මේක පුරුද්ද ඇබ්බැහියක් බවට පත් වෙනවා. පුරුදුනේ ඇබ්බැහි බවට පත් වෙනවා. එතකොට දැන් අවුරුදු 40ක කෙනෙක් බවට මේකපත් උනේ. දැන් මේකට කරන්න තියෙන දේ තමයි බැනලා කෑකොස්සන් ගහලා ඒ පැත්තෙන් මේක යන්න බෑ දැන්. මොකද මෙයා වැඩ හිටියේනේ අවුරුදු 40 කෙනෙන්නේ. හොඳම දේ තමයි මේකට උපදෙස් ගන්න වෙනවා. හොඳ වෛද්‍යවරු මුල් කරගෙන උපදෙස් ගන්න වෙනවා. පුළුවන් තරම් ගෙදර පුළුවන් තරම් ආදරයෙන් කරුණාවෙන් පොඩක් ඉන්න වෙනවා. මොකද පොඩි ළමයි නම් සර කරලා වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් දුරට අපි හිතන දේ තමයි වැඩිහිටියෝ එහෙම වෙනස් කරන්න බෑ. වැඩිහිටියන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය මුල් කරගෙන වෙනස් කරන්න වෛද්‍ය උපදෙස් ගන්න. මොකද මම දන්න ගොඩක් අය ඉන්නවා. දැන් ඔය තියෙනවලු මේ බෙහෙත් වර්ගයක් සමහර දේවල් පාවිච්චි කරනකොට අර වමනේ යන්න වගේ දේවල්
දීලා එහෙම කරන දේවල්. ඒ කියන්නේ එහෙම ස්වභාවයක් තියෙනවා. නිසා මේ වෛද්‍යවරු දන්නවා මේවා කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ඔබ පුළුවන් තරම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මේ මත්ද්‍රව්‍ය වුණත් මේක අයින් කරන්න බැරි දෙයක් නෑ. මේවයි අයින් වෙන්න පුළුවන්. ඕනම අබ්බැහියක් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි කැපවීමක් කරන්න ඕන. දැන් අපේ රටේ මේ අපේ රජය මේ රටේ තියෙන දැන් මේ අලුත් රජය කැප වෙනවානේ. ඒ කියන්නේ ඒකට අපි උදව් කරන්න ඕන. මේ රටේ මේ ව්‍යසනය නැති කරගන්න උදව් කරන්න ඕන. මොකද ලක්ෂ 3ක් විතර දිගටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නේ. එතකොට දැන් කේන්ති ගන්න, කම්මැලි වෙන්න, උදාසීන වෙන්න මේ ඔක්කොම බලපානවා. ඉතින් මෙහෙම තරුණ පිරිසක් මෙහෙම වුණාට පස්සේ මේ රට ගොඩ ගන්න බෑනේ. ඒතකොට ඒ පියාණන්ගේ ප්‍රශ්නය වගේම මේ ප්‍රශ්නෙට ගොදුරු වෙච්ච ගොඩක් අය ඉන්නවා. ඉතින් අපි හැම කෙනාම උදව් වෙලා මේ ව්‍යසනයෙන් අපි නැති කරගන්න ඕනේ. මොකද මේවා මේ පුදුමාකාර විදිහට මේ පළල් විදිහට මේවා මේ රට තුල මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන දේවල්. ඉතින් අපි ඔක්කොම කැප කරලා එහෙම දේවල් දන්නවනම් අනිවාර්යයෙන්ම අපි නීතියට ඒවා උදව් කරන්න ඕනේ. එහෙම නැතුව දැනගෙන එහෙම නොකර ඉන්න හොඳ නැහැ. දැනගෙන දන්නවනම් අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. කියන්න ඕනේ නීතිය පැත්තට හදන අයට, නීති සම්පාදක අයට, පොලිසියට වගේ දැනුවත් දෙන්න ඕනේ. ඒකත් එක්ක මේ ව්‍යසනය නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයකට දැන් අපිට ආදරේ කරුණාව සහ වෛද්‍ය උපදෙස් මත තමයි ඔය මෙතුමා කිව්ව ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන කියලා ඉතාමත්ම කරුණාවෙන් සිහිපත් කරනවා. අපිට තවත් විනාඩි 7ක් විතර තියෙන අපේ ස්වාමීන් වහන්සේ අපිට කාරණා දෙකක් තියෙනවා සඳහන් කරන්න. උද්දුච්ච කුක්කුච්ච මේ අපි නොසන්සුන් බව, කලබලකාරී බව, අතීත සිද්ධි ගලපාගෙන සිටීම කියන කාරණේ අපේ මනසට, ජීවිතයට කොයිතරම්නම් බාධාවත්ද? ඔව් උද්දච්ච කුක්කුච්ච කියලා කියන සිතාර මහත්මිය ඇත්තටම මේ බුදුමේ කිව්වා වගේ අර අපේ මනස කලබලකම සහ අතීතයේ දේවල් පිළිබඳව පසුතැවීම. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තාම අපිට පිනක් කරගන්න බැන්නා. මේ දේ මම කරා නම් හොඳයි. මට මගේ අතින් අතීතයේ අඩුපාඩුකම් වුණා. මෙහෙම කියලා අපි පසුතැවිලි වෙන එක. දැන් ඒක තමයි බුදුදහමේ උගන්වන්නේ. මේකට කියන්නේ මේ අත්තිබික්කවේ චේතසෝ අවූපසමෝ. ඒ කියන්නේ ඒ කලබල සිතක් ඇතිවීම සහ පසුතැවිලි. මේක උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ කලබල සිතක්, නොසන්සුන්කාරී සිතක් සහ පසුතැවිලීම කියන එක දෙකටම එකට යන්නේ. එතකොට මේ දෙකම ඇති වුණාට මේක ඇති වෙන්නේ ඒ ගැටෙන මේ මානසිකත්වයේ තමන්ගේ සිත තුළ ඇති කරගන්න එක. ඒ කියන්නේ අපි ඒ නිසා හැම වෙලේම හිතන්න ඕනේ මේ මොහොතේ තමයි අපි තමන් හැම දෙයක්ම හරියට කරන්න උත්සාහ කරන්න ඕනේ. මොකද අපි හරි තීරණ ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥාවන්ත කියලා කියන්නේ සාමාන්‍ය අපි අනිත් අය හිතන විදිහට නෙවෙයි හිතන්න ඕනේ වෙනස් විදිහට. ඒ කියන්නේ වෙනස් විදිහට කියන්නේ තමන්ට ගැළපෙන විදිහට. තමන් ඉන්න පරිසරයට ගැළපෙන විදිහට. එහෙම හිතනකොට අපිට හරි තීරණ ලැබෙනවා. මනස සාමකාමී වෙන්න තමයි හරි තීරණ ඇති වෙන්නේ. එහෙම වුණාට පස්සේ අපි ගන්න තීරණ හරි වෙනවා. දැන් ගොඩක් දුරට වෙලා තියෙන්නේ දැන් ගොඩක් අය හිතන්නේ මට ඕනේ විදිහට ඉන්න ඕනේ. මෙහෙම මම කරන දේ තමයි හරි. මෙන්න මේ වගේ ස්වභාවයෙන් අපි අයින් වෙන්න ඕනේ. මට ඕනේ විදිහට මම කරන දේවල් හරි කියන එක අපි ෂණිකව නිරීක්ෂණය කරගන්න හොඳ නැහැ. ඒකේ තියෙන ඵලදායි ස්වභාවයත් එක තමයි අපි එහෙම තීරණය කරන්න ඕනේ. ඒ නිසා මේක අකුසල සිතුවිල්ලක්. මේ සිතුවිලි දෙකම එකට යන්නේ. ඒ නිසා ඔබට සිහිපත් කරන්නේ දැන් බුදුන් වහන්සේගේ පණිවිඩය තමයි උන්වහන්සේ දේශනා කරන්නේ මේ කිසිම වෙලාවක මේ අතීතං නානුසෝචන්ති. අතීතයේ පිළිබඳව අර තේමිය ජාතකයේ සඳහන් කරන සදා මහත්මිය තේමිය කුමාරයාගේ කතාව පිළිබඳව ඒක ලොකු විස්තරයක්. එතන කියනවා මේ තේමිය කුමාරයා රජකම අතහැරලා වනගත වුණා. හැබැයි ඒ කුමාරයා ඊටාත්ම ප්‍රසන්නව හොඳට හිටියා. අතීතයේ වුණ දේවල් රජකම් ඒ දේවල් ගැන නෙවෙයි හිතුවේ තමන්ගේ අරමුණ ගැන හිතලා සතුටින් හිටියා. එතකොට රජතුමා අවුරුදු ගානකට පස්සේ මේ කුමාරයා දකිනවා. මොකද රජතුමාට කියන්නේ නැතුව තමයි වනගත වුනේ. ජාති ස්මරණය පහළ වෙලා. ඒ කියන්නේ මේ රජකමේ ඇති වැඩක් නැහැ කියලා එයා වනගත වුණා. ඊට පස්සේ හැබැයි එයා අවුරුදු ගානක පස්සේ දකින්නකොටත් ඊටාම සතුටින් ප්‍රේමනාපව හිටියා. එතන ඒකට හේතුව තමයි අතීතයේ ගැන පසුතැවිලිලා දුක් නොවෙනකොට හිත කලබල වෙන්නේ. හිත කලබල වෙලා කියලා කියන්නේ අකුසල සිතුවිලි නිෂ්පාදනය වැඩි වෙනවා. දැන් ওই නිවීම කියන එක ඇති වෙන්නේ නැත්තේ අපේ හිත තුළ අකුසල සිතුවිලි නිෂ්පාදනය වීම වැඩි වෙන. කවදා හෝ දවසක ඒ සිතුවිලි නිෂ්පාදනය වෙන ස්වභාවය අඩු වෙනවා නම් අන්න එදාට තමයි නිවීම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ ඇති වෙන්නේ තත්ත අයෝනිසෝ මනසිකාරෝ. මේක මේ අර මේ මොහොත තුළ නුවණ සිහිය නැති වෙනකොට අපේ අවධානය බිඳෙනකොට අපි ගන්න තීරණ හොඳ නැති තීරණ බවට පත් වෙනකොට අපිට ඕන විදිහට මේ හැමදේම ඕනේ විදිහට හදා ගන්න ඕනේ කියන අපි සාමාන්‍ය මට්ටමේ හිතනකොට මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. ඒ නිසා මෙන්න මේක වෙනස් කරගන්න අපි ධර්මයට යොමු වෙන්න, ඒ වගේම හොඳ කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න, බහුසුතභාවය ඇති කරගන්න, භාවනාවට යොමු වෙන්න. මෙන්න මේ දේවල් තමයි මේ සූත්‍ර දේශනාව තුළ මේකෙන් විසදා ගන්න තියෙන දේවල් හැටියට විස්තර කරලා තිබෙන්නේ.
අද අපි කතා බහ කරන කාය සූත්‍රයේදී අවසන් ලෙස අපි පහදා දෙන නීවරණය විචිකිච්ඡාව සැකය ප්‍රභාස්වර ජීවිතයකට මේ කොයිතරම්නම් බාධාවත්ද අපේ ස්වාමීන් වහන්සේ. ඔව් විචිකිච්ඡාව කියලා කියන සැකය. එතකොට එතන කියන්නේ අත්තිබික්කේ විචිකිච්ඡාණියා ධම්මා තත්තා යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒ කියන්නේ මේ විචිකිච්ඡාව සැකය කියන එක මෙතන සඳහන් කරන්නේ බුද්ධ ආදී අටතැනේ ඇති වෙන සැකය කියලා. ඒ කියන්නේ බුද්දේ කංකති ධම්මේ කංකති සංකේ කංකති පුබ්බන්තරේ කංකති අපරන්තරේ කංකති මේ විදිහට මේ පෙරාපර පිළිබඳව සැක කරන එක ධර්මය බුදුරජාණන් වහන්සේ සංඝරත්නය මේ වගේ දේවල් තමයි මෙතන කතා කරන්නේ. ඒකට හේතුවක් තමයි විශේෂයෙන්ම අපේ ළඟ තියෙනවා අතර ගැඹුරින් කතා කරනවා නම් මේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේවට මේ උපාදානය කියන එක දැන් උපාදානයෙන් අල්ලා ගන්න එක. ඒ කියන්නේ අරමුණු මමත්වයෙන් අල්ලා ගන්න යන එක තමයි මෙතන විචිකිච්ඡාවට හේතුව කියලා සඳහන් කරන්නේ. අයෝනිසෝ මනසිකාරය මුල් කරගෙන. දැන් සෝතාපන්න භාවයටපත් වෙන්නත් විචිකිච්ඡාව කියන එක නැති කර ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැති වෙනකොට විචිකිච්ඡාව නැති වෙනවා. ඒ කියන්නේ හොඳ ධර්ම පරිණත ධර්ම ඥානයක් ඇති වෙනවා. දැන් අපේ රටේ වුණත් ඔය සමහර අය කියන්නේ මේ ධර්මයේ තමයි හරි මේක තමයි හරි කියලා එහෙම කියන්නේ අපේ ළඟ කුකුස් තියෙන නිසා. ඒ කුකුස් නැති කරගන්න තියෙන හොඳම දේ තමයි ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න. ත්‍රිපිටකය හරි විදිහට පරිහරණය කරනකොට කාලයත් එක්ක ඒ සැකේ නැති කරගන්න පුළුවන් වෙනවා. ඒ විචිකිච්ඡාව නැති වෙනකොට සීලබ්බත පරාමාසය නැති වෙනවා. ඒ කියන්නේ හරි විදිහට සීලය පුරුදු කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේකත් එක තමයි මේ අපිට මේ සක්කාය මේ සෝතාපන්න භාවයේ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපේ ජීවිතයට ගත්තාම සිතාර මහත්මිය දැන් ගොඩක් අය ඔය සැකේ තියෙනවනේ නේද? ෆෝන් බලනවා, පස්සෙන් යනවා, හැංගිලා බලාන ඉන්නවා. මෙන්න මේ වගේ තියෙනවනේ. ඒකට හේතුව තමයි බයත් එක්ක තමයි ඇති වෙන්නේ. සහ ඊර්ෂ්‍යාවත් එක්ක. දැන් සමහරට කියමු සමහර අයට නෝන හරි මහත්ය හරි රැකියාවෙන් ටිකක් ඉහළට යනවනම් තනතුරු ගන්නවනම් එයා ටිකක් දියුණු වෙනවනම් සමහරට අනිත් කෙනාට මහත්යලාට නෝනාට හරි සැකයක් ඇති වෙනවා. එයා මෙහෙම කොහොමද උන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා මේ ඊර්ෂ්‍යාව මේක වංචක ධර්මයක්. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව තමයි තියෙන්නේ. ඒ ඊර්ෂ්‍යාව සහ බය තමයි තියෙන්නේ. ඒක තමයි සැකයක් බවට පත් කරන්නේ. ඉතින් දැන් ওই සමහර මට මේක සිද්ධියක් වුණා මේ සමහර අය මානසික රෝගයක් බවට පත් වෙනවනේ. ඒ කියන්නේ මේ මොකක් හරි කවුරු හරි කියලා මේ නෝනා මේ මහත්තයා යන්නේ මේ බයික් එකේ වෙන කෙනෙක් එක කියලා තමන්ගේ නෝනාට කියලා. ඇත්තටම මේ දැකලා තියෙනවා මේ කොණ්ඩේ දිග තියෙන කෙනෙක් හෙල්මට් එකක් දාන යනවා. ඊට පස්සේ මේ මඟ පොල්ලක් තියාන රැකගෙන ඉඳලා මේ ඒ වෙලාවෙම නවත්තලා ඒ වෙලාවෙම ගහලා බලනකොට වෙලා තියෙන පිරිමි කෙනෙක් කොණ්ඩේ දිග තියෙන පිරිමි කෙනෙකුට ගහලා තියෙන්නේ. ඒ කියන්නේ එයා හිතලා තියෙන්නේ කාන්තාවක් කියලා. ඉතින් බලන්න මේ වගේ වැරදි වෙනවා. දැන් ගෙවල් වල වුණත් ගොඩක් ප්‍රශ්න තියෙන සැක කරනවා අනවශ්‍ය විදියට. දැන් බුදුදහමේ වුණත් තියෙන අර මජ්ක්‍ධිම නිකායේ 47 වෙනි සූත්‍ර දේශනාවේ විමාසක සූත්‍ර දේශනාව කියන්නේ මේක විසඳගන්න හරි විදියට. හැබැයි මේ ධර්මයේ වුණත් හරි විදියට තේරුම් ගන්න විසඳගන්න. හැබැයි වැරදි විදියට අල්ලගන්න එපා කියනවා. දැන් ওই අලගද්දූපම සූත්‍රෙත් කියන්නේ එක වැරදි විදියට අල්ලගන්න එපා කියනවා. දැන් අපේ වුණත් ගෙදර වුණත් ඉන්නකොට ආයතනයක වුණත් ඉන්නකොට ඕනම තැනක සැක නැති විදියට ඉන්න ඕන. දැන් අපි කියමු නෝනා වැඩට යනවා නම් නෝනා යන මාර්ගේ පවා කියනවා නම් ප්‍රශ්නයක් එන්නේ මහත්යා වුණත් එහෙමයි. දැන් ගොඩක් සමහර අය ඉන්නවා මේ ෆෝන් දෙක තුන පාවිච්චි කරනවා නේද? එක එක පාස්වර්ඩ් දානවා. මෙන්න මෙහෙම වුණාම ප්‍රශ්න ඇති වෙනවනේ නේද? එහෙම ප්‍රශ්න ඇති නොවන විදියට අපි ජීවත් වෙනවා නම් ඔය සැකය කියන එක ඇති වෙන්නේ නැහැ. සැකය කියලා කියන්නේ අනිත් කෙනා මට නැති වෙයි. මෙයා මේ වෙනස් වෙලා තියෙන මෙහෙමයි. දැන් අනිත්‍යත් මේ ලෝකයේ යථාර්ථයත් මෙනෙහි කරනකොට මේ කාලේ තියෙන ස්වභාවයත් තේරුම් ගන්නකොට දැන් සමාජ මාධ්‍ය දාලා වැඩි පිරිස් ඇසුරු කරන්න තියෙනවා සමාජයේ වැඩි. එතකොට වැඩට යන්න ඕනි. මේ දේවල් වෙනකොට අනිත් අයත් ඒ ගනුදෙනු කරන්න වෙනවා. හැබැයි එහෙම වුණාම මොන විදියට හිටියත් Taman අවබෝධයෙන් විශ්වාසය ඇති වෙන විදිහට දෙදෙනා තුළම කටයුතු කරනවා නම් ඇත්තටම ගොඩක් ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දරුවෝ දෙමාපිය අතර ප්‍රශ්න ඇති වෙනවා. ආයතනික වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා. දේශපාලන ශාස්ත්‍රය තියෙනවා. මෙන්න මේ හැම දෙයකටම බිය ඉරිෂ්‍යාව ආදී විවිධ දේවල් එක්ක තමයි මේ දේවල් ඇති නිසා මේක නැති කරගන්න ඕනේ. මේක සිතුවිල්ලක් නුවණින් මෙනෙහි කරලා මේ කාරණාවන් නැති කරගන්න. ඉතින් මේ නීවරණ ධර්ම මේ සූත්‍ර දේශනාවේ තව කොටසක් තියෙනවා සත්බොජ්ජංග. අපි මුල් කොටස විතරයි සාකච්ඡා කරන්න යෙදුනේ. සත්බොජ්ජංග තව විස්තරයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේ කාරණා තේරුම් අරගෙන මේක හිත අපරිසුදු කරන ධර්මතා මේවා සිතුවිලි අපි මේ ඉන්න ටිකේ හොඳට සතුටින් ඉන්න ඕනේ, අවබෝධයෙන් ඉන්න ඕනේ. අපේ වැඩ ටික කාර්යක්ෂම කරගන්න එතකොට පුළුවන් මේ විදිහට සිතුවිලි ඇති කරගෙන අපි ජීවිතේ සකස් කරගන්න මේ කාය සූත්‍රය මුල් කරගෙන ඔබ අධිෂ්ඨාන කරගන්න හැටියට ඊ타ත්ම කරුණාවෙන් මේ හිමිදිරි උදෑසන ඔබ හැමදෙනාට සිහිපත් කර සිටිනවා.
ඔබ වහන්සේට අපේ ගෞරවනීය ස්තුතිය. අපිට පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී දර්ශනපති පූජ්‍ය පුසල්යායේ චන්දිම ස්වාමින් වහන්සේ ඉතාම හොඳින් අපි හැමෝගෙම ජීවිතවල තියෙන මේ ප්‍රධාන ප්‍රශ්න ගැටලු ටිකයි විසඳා ගන්නට දහම් ඇසුරෙන් මේ කරුණු කාරණා සඳහන් කර දුන්නේ. ඔබ වහන්සේට අපේ ගෞරවනීය පාද නමස්කාර ස්තුතිය. අද දවසේදී සූර්ය මණ්ඩල අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රභාස්වර ජීවිතයකට කිසිවෙකුටත් රාගයක්, දේශයක්, මෝහයක් නිර්මාණය කරන්න නැතුව ඔබට ඔබේ ජීවිතය හඳුනා ගන්න පුළුවන් නම් එයයි අපේ සාර්ථකත්වය. ඔබට යහපත් ජීවිතයක් හිමි වේවා කියන පැතුමත් එක්ක අද අපි සමුගන්නවා. ලබන සතියේදී මුණ ගැහෙන බලාපොරොත්තු. සැමට සම්මා සම්බුදු සරණයි.